යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් හැම කෙනෙක්ව මේ උදෑසනත් පිළිගන්නවා. අපි මේ කාලය තුල දැන් සුමාන ගණනාවක් තිස්සේ දානියෙල් පොත අපි අධ්‍යයනය කරමින් සිටින්නේ. මගේ හදවතට ඒ බර තැබුවා. ඒ වගේම මම මේ දානියෙල් පොතට ආසයි. ඒ වල සමහර දේවල් තිබෙනවා කියවනකොට අපිට කියවන් ඉන්න අමාරුයි. සමහර අර ඓතිහාසික තොරතුරු පවා වෙලාවකට අර පෙළපත් කතාවල් විශේෂයෙන් දානියෙල් අර 11 වෙනි පරිච්ඡේදයේ එහෙම. නමුත් මුළු දානියෙල් පොත පළවෙනි පොතේ ඉඳන් අපි අද දැන් දානියෙල් පොත 12 වෙනි පරිච්ඡේදය අවසාන පරිච්ඡේදය අධ්‍යයනය කරන්නට යනවා. මම විශ්වාස කරනවා අපි උන්වහන්සේ තුල මේ සුමාන ගාන තුල මේ දානියෙල් පොත අධ්‍යයනය තුලින් පමණක්ම මේ කාලය තුල මේ දේ තුලින්ම උන්වහන්සේ බොහෝ දේ අපිට කතා කළා. ඒ දානියෙල්, ඒ වගේම හනනියා, අශරියා, මිෂායෙල් ඒගොල්ලෝ ඒ දෙවියන් වහන්සේ තුල ගත්ත තීරණ, ඔවුන් දෙවියන් වහන්සේ තුල ඒ අත්දැක්ක දේවල්, ඒ වගේම මේ ලෝකයේ බලවත් පාලකෙක්ව හිටියා වූ ඒ කාලේ හිටිය ඒ බැබිලෝනියේ ඒ රජතුමා නෙබුකද්නෙසර් ඔහුගේ ජීවිතය කොහොමද දෙවියන් වහන්සේ වෙනස් කරේ? අපි බොහෝ දේ මේ කාලය තුල ඉගෙන ගත්තා. අපි අද දානියෙල් පොත අවසන් කරනවා මේ අධ්‍යයනය. ඒ 12 වෙනි පරිච්ඡේදය අපි බලමු. අපි දැන් මේ 12 වෙනි පරිච්ඡේදයේ 10, 11, 12 කියන පරිච්ඡේද තුනම එකම ෆ්ලෝ එකකට යන්නේ. එකටම යන්නේ. එකම දර්ශනය තමයි යන්නේ. නමුත් අපි ගිය සුමානේ දානියෙල් 10, 11 දෙක අධ්‍යයනය කරා. අපි අද 12 වෙනි මේ පරිච්ඡේදය අධ්‍යයනය කරමින් මේ අධ්‍යයනය අවසන් කරන්නට යනවා. මේකෙත් සාරාංශයක් අපි බලන්නේ. අපි උන්වහන්සේට බාර වෙමු. අපි දානියෙල් 12 වෙනි පරිච්ඡේදය පෙරලා ගමු. ඒ දානියෙල් 12 වෙනි පරිච්ඡේදය දැන් මම කලින් කිව්ව විදිහට මේ එක ෆ්ලෝ එකක් විතර මේ කියන්නේ 10, 11, 12. 11 අපි ඉවර කරා. දැන් 12 වෙනි පරිච්ඡේදය අපි බලමු. එතන පළවෙනි පදයේ කියනවා මුලින්ම මේ දැන් මේ දානියෙල් 12 වෙනි පරිච්ඡේදයේ තිබෙන්නේ ඊශ්‍රායල් සඳහා නියම කර ඇති විපත්ති කාලය, ඒ වගේම ගැලවීමේ පොරොන්දුව තමයි සමස්තයක් ලෙස තිබෙන්නේ. අපි බලමු දානියෙල් 12:1. ඒ කාලයේදී නුබේ සෙනගගේ පුත්‍රයන් උදෙසා සිටින උතුම් අධිපතියා වූ මිකායෙල් නැගිටින්නේය. ඒ වනාහි මනුෂ්‍ය ජාතියක් පැවති තැන් සිට ඒ කාලය දක්වා නොවූ ආකාර විපත්ති කාලයක් වන්නේය. ඒ කාලයේදී නුබේ සෙනගගෙන් පොතේ නම් ලියා තිබෙන සියල්ලෝ ගැලවෙන්නෝය. ඒ පළවෙනි පදේ අපි එහෙම සඳහන් වෙනවා. එතනදී ඒ කාලේදී කියලා කියනකොට දානියෙල් 12:1 අපි ඒක 10 11ත් එක්කයි මේක එන්න ඕන. ඒ විස්තර කරන්නේ දානියෙල් 11 වෙනි පරිච්ඡේදය අර 36 ඉඳන් 45 වගේ දක්වා ඒ සිදුවීම් සිදු වහාම සිදුවන දෙයක් විතරක්ම නෙමෙයි. එහෙමම නෙමෙයි ඒක අදහස් වෙන්නේ. ඒක වෙච්ච ගාම ඊට පස්සේ සිදුවනවම නෙමෙයි. ඒකෙන් අදහස් වෙන්නේ මේ මනුෂ්‍ය යුගය තුල ඒක ඉෂ්ට වෙන්න යනවා. විශේෂයෙන් එම කාලේ පර්යන්තේ ඒ දානියෙල්ට දෙවියන් වහන්සේ දර්ශන වලින් කතා කරා ඊශ්‍රායල් සෙනගට ඉදිරියේ මොනවද වෙන්න යන්නේ? විශේෂයෙන් මේ ලෝකේට මොකද්ද වෙන්න යන්නේ? විශේෂයෙන් ලෝකෙටම නෙමෙයි ඊශ්‍රායල් සෙනගට. ඒක තමයි මුළු ලෝකෙට බලපාන්නේ. අවසාන කාලේ මොනවද වෙන්න යන්නේ කියන දේ. විශේෂයෙන්ම මම කිව්ව විදිහට අර කලින් අපි දානියෙල් අර 11 වෙනි පරිච්ඡේදයේ ඒ අධ්‍යයනය කරපු දේවල් වල පර්යන්තයේදී අවසානයේ නැත්නම් අපි දකිනවා අපි දන්නවා දැන් විශේෂයෙන් අර දානියෙල් පොතේම උන්වහන්සේ අපි අධ්‍යයනය කරපු අර ඊශ්‍රායල් සෙනගට දෙන 70 අවුරුදු 70 සතිය. ඒ 70 සති අධ්‍යයනය අපි දැන් දන්නවා එක සතියක් ඉතුරුයි. මොකද සති 69ක් දැන් ඉවරයි. ඒක සම්පූර්ණ වෙලා ඉවරයි. එක සතියක් ඉතුරු. ඔය අවසාන සතියේ තමයි අපි කියන්නේ පීඩා කාලය බයිබලෙ ගන්නන. ඒ අවසාන සතියේ සමස්තයක් ලෙසත් අපි කියනවා යාකෝබ්ගේ විපත්ති කාලය. ප්‍රධාන ලෙස ඒ යාකෝබ්ගේ විපත්ති කාලය කියලා කියනවා ඒ අවසාන අවුරුදු 7ත් අවසාන අවුරුදු 3 මාර. යාකෝබ්ගේ විපත්ති කාලයේ ප්‍රධාන කොටස ඒක තමයි. මේ දේවල් තිබෙනවා. ඒක නිසා මේ මහත් පීඩාවේ කාලය නැත්නම් අවසාන අවුරුදු 3 මාර ගැන තමයි විශේෂයෙන් මේ කාරණාවේ මේ දානියෙල් පොතේ මේ අපි මේ 10 11 12 දී කතා කරන විශේෂයෙන් මේ 12 වෙනි පරිච්ඡේදය අපි කතා කරන දේ වෙන්නේ විශේෂ කොට අවසාන අවුරුදු 3 මාරට පස්සේ වෙන්න යන කාරණාවල් ගැන. ඒ නිසා මුළු ලෝකය මතට එන නමුත් මේ මහා පීඩාවේ කාලයක් එන්න යනවා මුළු ලෝකයටම. විශේෂයෙන් කුඩා ඊශ්‍රායල් ජාතිය මත මේක වෙන්න යනවා. අවසාන කාලයේ ලං වෙන විට ඊශ්‍රායල් කෙලෙහි ඔබේ අවධානය යොමු කරන්න. මේක දෙවියන් වහන්සේගේ බොහෝ සැබෑ දරුවන් මේක කියන දෙයක්. අද බොහෝ කිතුරුවන්ට ඊශ්‍රායලයේ වැඩක් නැහැ. සමහර කිතුරුවෝ සිටිනවා හිතනවා දෙවියන් වහන්සේ සභාව විසින් ඊශ්‍රායලයේ අපි කියන්නේ රීප්ලේස් කරා කියලා සමහරු හිතනවා. එහෙම දෙයක් නැහැ. මීට ඉස්සෙල්ලා මම මේ ගැන කතා කරලා තිබෙනවා. අදටත් දෙවියන් වහන්සේට විශේෂ සැලැස්මක් සභාවට නැති. විශේෂ සැලැස්මක් මේ යුගයන් ගණන් අවුරුදු දහස් ගණන් තිස්සේ විශේෂ සැලැස්මක් ඊශ්‍රායල් සෙනගට තිබෙනවා. ඒ සැලැස්මේ කොටසක් තමයි මේ අවසාන කාලයක්.
ඔව් අපි දකිනවා දෙවියන් වහන්සේ උදහස මේ ලෝකයට වගුරුනවා. ඒක හරි. මුළු ලෝකයේ මනුෂ්‍යයන්ගෙන් 3න් 1ක් 3න් 2ක් විතර විනාශ වෙනවා. ඒකත් හරි. නමුත් මේක සමස්තයක් ලෙස දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගව ගලව ගන්න උන්වහන්සේගේ සැලැස්මේ ප්‍රධාන කොටසක් තමයි මේක. ඒ අවුරුදු 7 ඊශ්‍රායල් සෙනග උදෙසා දෙවියන් වහන්සේ නියම කරපු මේ කාලේ මේ සැලැස්ම ක්‍රියාත්මක වෙනකොට ඒක හරහා අපි දකිනවා ඊශ්‍රායල් හරහා තමයි දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ ලෝකයට. ඊශ්‍රායලෙන් තමයි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ එවලා උන්වහන්සේ තුල මනුෂ්‍යයාට මුළු ලෝකයාට ගැලවීම දුන්නේ. ඊශ්‍රායලට දඬුවම් කරන මොහොතේ අවසාන කාලේ දෙවියන් වහන්සේ මුළු ලෝකයාව විනිශ්චය කරනවා. උදහස වගුරුවන්ට යන අමිශ්‍ර උදහස මුළු ලෝකයට බලපානවා. හැබැයි ඒක වෙන් කරලා තිබෙන ප්‍රධාන ලෙස ඊශ්‍රායල් සෙනගට. අන්තක්‍රිස්තුස්ව නැගිට්ටන්න ඉඩ හරින්නේ කවුද? ඊශ්‍රායල් සෙනගට විරුද්ධව දෙවියන් වහන්සේ. ඒක මුළු ලෝකයට නමුත් බලපානවා. හැම මුළු ලෝකයේ සෙනග මුර්ගයාගේ ලකුණ ගන්නට යනවා. ගන්න අය සියල්ලොන්ම ගිනිවිලට යන්න යනවා. ඒක මුර්ගයාගේ ලකුණ ගන්නේ නැතුව මරණයටපත් වෙන සියලුම මිනිස්සු ಜಾති ભેද ආගම් ભેදයකින් තොරව ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි වුණ අදහන්න යනවා. ඒ අදහන අයව උන්වහන්සේ නැවත පීඩා කාලයේ අවසානයේදී නැවත උන්න මනුන්ගේ නැගිට්ටවන්ට යනවා. ඒ නිසා මේ සෑම දේ අපි මේක තේරුම් ගන්න. අවසාන කාලේ ඔබ ඊශ්‍රායල් කෙරෙහි අවධානය යොමු කරන්න. ඒක මොකද බයිබලයේ සමහර බයිබල් විචාරකයෝ කියනවා ඊශ්‍රායල් සෙනග කියන්නේ දෙවියන් වහන්සේගේ කාලසටහන කියලා. හරි ඒ ඉංග්‍රීසියෙන් කියනවා God's time piece කියලා. ඊශ්‍රායල් සෙනග. ඒක ඇත්ත. ඊශ්‍රායල් සෙනග දෙවියන් වහන්සේගේ කාලසටහනක් ඒක. ඒක නිසා මේක තේරුම් ගන්න. අපි දැන් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ මේ බලන්නේ. මතක තබා ගන්න. පරිච්ඡේදයට විරාමයක් තිබුණත් අපි දැන් පරිච්ඡේද බෙදලා තිනවා පසු කාලීන මේවා. පසු කාලීනවනේ මේදුවේ. මේක එක ෆ්ලෝ එකකට යන්නේ. හරිද? මේක අලුත් දර්ශනයක් නෙමෙයි. 10 වෙනි පරිච්ඡේදයේ අපි කතා කරපු දර්ශනීයම තමයි මේ අඛණ්ඩතාවයකින් යුක්තව මේ 12 වෙනි පරිච්ඡේදය දක්වා ගමන් කරන්නේ. දැන් මෙතනදී කියනවා නුබේ සෙනගගේ පුත්‍රයන් උදෙසා සිටින උතුම් අධිපති වූ මිකාኤල් නැගිටින්නේ. දැන් මෙතන කවුද මේ නුබේ සෙනග? නුබේ සෙනග කියන්නේ ඊශ්‍රායල් සෙනග. කිතුනුව නෙමෙයි. සභාව නෙමෙයි. තේරුම් ගන්න මේදී. අද ගොඩක් ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ කිතුනුව මේ දේ වචනේ පටලව ගන්නවා. ඊශ්‍රායල් වෙනුවෙන් දීපු සමහර පොරොන්දු. ඒ වගේම ඊශ්‍රායල් වෙනුවෙන් ඊශ්‍රායල් දේශයේ පමණක් වෙනුවෙන් දෙවියන් වහන්සේට දෙන සැලසුම් අද කිතුනෝ සභාවත් එක්ක මිශ්‍ර කර ගන්නවා. නමුත් මේ අවසාන කාලේ බයිබලයේ කියනවා දැනගැම්ම වැඩි වෙනවා කියලා කිව්වේ දානියෙල් පොතේ. ඒ දැනගැම්ම වැඩි වුණා මේ තාක්ෂණය හරහා. විශේෂයෙන් මේ අවසාන සියවස අවසාන මේ අවුරුදු 100 200 තුල විශේෂයෙන් මේ තාක්ෂණයත් සමග බයිබලයේ දැනගැම්මත් වැඩි වුණා. ඒ නිසා බොහෝ වැරදි මත දුර වෙන්න පටන් ගත්තා කිතුනුවන් අතරත් තිබෙනවා. කිතුනෝ තේරුම් ගන්න පටන් ගත්තා. ඊශ්‍රායල් සෙනගට දෙවියන් වහන්සේ තුළ විශේෂ සලස්ම අදටත් ඒක තිබෙනවායි කියන දේ. ඒක අවසාන කාලේ ඉදිරියේදී වෙන්නේ යනවායි කියන දේ. ඒ නිසා නුබේ සෙනගගේ පුත්‍රයන් කිව්වම ඊශ්‍රායල් සෙනග. කිතුනෝ නෙමේ, සභාව නෙමේ. තේරුම් ගන්න. නුබේ සෙනගගේ පුත්‍රයන් උදෙසා සිටින උතුම් අධිපතියා වූ මිකාኤල් නැගිටින්නේය. මිකාኤල් දේවදූතයා බොහෝ විට ආත්මික සටන සමග සම්බන්ධ වෙන. අපි මීට ඉස්සෙල්ලා පරිච්ඡේදවල ඒක දැනගත්තා. ඉගෙන ගත්තා. ඒ මිකාኤල් දේවදූතයා කියන. දානියෙල් 10:13 දානියෙල් 10:21 යූදස් 1:9 එලිදරව් 12 වෙනි පරිච්ඡේදයේ මේවා ගැන අපි කතා කරයි. විශේෂයෙන් බලන්න එලිදරව් 12:7-9 කතා කරනවා. දැන් මේ අපි එලිදරව් මේ දානියෙල් පොතේ කතා කරන දේ එලිදරව් පොතේ යොහන් තුමාටත් යම් කාරණා එලිදරව් කරා හැමදේම නෙමෙයි. නමුත් එලිදරව් කරානේ යොහන් තුමාටත් දෙවියන් වහන්සේ. දැන් බලන්න එලිදරව් 12:7 7 ඉඳන් 9 තවද ස්වර්ගීය යුද්ධයක් විය. දැන් මේ අවසාන කාලේ වෙන්න යන දේවල්. හොඳයි. දැන් මේවා සාතන් හා එයාගේ දූතයන්ව දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් පොළොවට අතහැරියා සදාකාලේ යම් දවසක. ඒක දන්නවා ලෝකයේ මවන්ටත් ඉස්සෙල්ලා. ඒක හරි. නමුත් මේ වෙන්න යන යුද්ධයේ ඉදිරියේදී වෙන්න යන යුද්ධයක්. මොකද තාම සාතන්ට පුළුවන් දෙවියන් වහන්සේ ළඟට යන්න. බයිබලයේ කියනවනේ. කිතුනුවන්ට විරුද්ධව චෝදනා අරගෙන යනවා සාතන්. යෝබ් බලන්න යෝබ් පොත පවා. යෝබ්ට විරුද්ධව දෙවියන් වහන්සේ ළඟට සාතන් ගියා. එක දවසක් එනවා සාතන්ට ආයේ ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ භූමිකට යන්න බැරි වෙන දවසක් ඉදිරියෙන් යනවා. දැන් මේ යුද්ධයක් වෙනවා. තවද ස්වර්ගයේ යුද්ධයක් විය. ඒ වනාහි මිකාኤල් සහ ඔහුගේ දූතයන් මහා සර්පයාට විරුද්ධව යුද්ධයට යෑමේ. අපි දන්නවා මහා සර්පයා කියන්නේ සාතන්. ලුසිෆර් සාතන්. මහා සර්පයාද තමාගේ දූතයෝද සටන් කොට ජය නොලැබුවෝය. දැකට ස්වර්ගයේ සටනක් වෙන්න යනවා ඉදිරියේ. සටන කොහොමත් නිරන්තරයෙන් සටනක් තියෙනවා. නමුත් මේ කතා කරන්නේ විශේෂ සටනක් ගැන ඉදිරියේ වෙන්න යනවා. ඔවුන්ට ස්වර්ගයේ ස්ථානයක් තවත් නොවිය. මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයා
සාතන්‍යයි කියන ලද මහා සර්පයා නැමැති ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය. ඔහු පොළවට හෙළනු ලැබුවේය. ඔහුගේ දූතයෝද ඔහු සමග හෙළනු ලැබුවෝය. දැන් බලන්න එතනදී මිකායල් ගැන කතා කරනවා. දැක්කනේ? සාතන් එක්ක විරුද්ධව සටන් කරන ප්‍රධාන දේවදූතයා මිකායල්. මොකද අපි දන්නවා දැන් අන්තක්‍රිස්තුස් කිව්වම අන්තක්‍රිස්තුස්ගේ ආත්මය කිව්වම මේ යක්ෂයාගේ කාරණාවක්. දැන් සාතන් නැත්නම් ලුසිෆර් දෙවියන් වහන්සේට නැත්නම් යේසුස් වහන්සේට විරුද්ධව සිටිනවා. ඒක හරි. නමුත් අපි ඇත්තටම අපි අවබෝධ කරගත්තොත් සාතන් ඇවිල්ලා නැත්නම් ලුසිෆර් දෙවියන් වහන්සේ මැව්වේ මැවිල්ලක් නේ. ඒ සාතන්ව විනාශ කරන්න යේසුස් වහන්සේට දෙවියන් වහන්සේට මෙහෙම කරනකොට පුළුවන්. නමුත් සැලැස්මක් තිබෙනවා. ඒ තවසේ කෙලවරදී තමයි සදාකාල ගිනිවිලට හෙලන්නේ. නමුත් මේ ආත්මික සටනේ විශේෂ කොට සටන් වදින්නේ මිකාኤල් සහ එයාගේ ඒ දේවදූතයෝ එයාගේ කණ්ඩායම සහ සාතන් සහ ඌගේ කණ්ඩායමත් අතර තමයි මේ යුද්ධය. විශේෂ කොට මේ යුද්ධය වෙන්නේ මිකාኤල් සහ සාතන් අතර. මිකාኤල් මේ සාතන් සහ යේසුස් වහන්සේ අතර නෙමෙයි. මොකද යේසුස් වහන්සේ සාතන් අතර ස්වර්ගීය යුද්ධයක් ඕනේ නැහැ. මොකද උන්වහන්සේ තමයි සාතන්ව මැව්වේ. නමුත් දැන් මෙතන යුද්ධ වෙන්නේ මිකාኤල් කියන මේත් මැවිල්ලක් නේ. මිකාኤල් එයා අග්‍රදූතෙක්. මිකාኤල් වගේම තත්වයෙන් ඊටත් වඩා ඉහළින් ඉන්නේ නැති සාතන් බයිබලේ ප්‍රකාරයට. නමුත් දැන් දෙන්නට මේ සාතන්ට කොහොමත් මිකාኤල් එක ජෙලස් එකක් ඊර්ෂ්‍යාවක් ඇතිනේ. දැන් ප්‍රධාන දූතයා සාතන් එක සටන් වදින මිකාኤල්. ඒක බයිබලේ පැහැදිලි අපිට. මිකාኤල් සහ එයාට දෙවියන්වහන්සේ පත් කරපු ඒ දූතයෝ සහ ඒ යක්ෂයාට විරුද්ධව සහ උගේ දූතයන්ට විරුද්ධව සටන් කරන්නේ. ඒ නිසා දැන් අන්තිම කාලේ මේ නැගිටවන මිකාኤල්ව නැගිටිනවයි කියන එකේ තේරුම අපි මිකාኤල් ගැන බයිබලයේ යම් ඉගැන්වීමක් යම් පැහැදිල්ලක් අපිට තේරෙනවා. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනග වෙනුවෙන් මිකාኤල් කියන මේ අග්‍ර දේවදූතයා මේ බලවත් සටන්කාමී දේවදූතයව පත් කරලා තිබෙනවා. අපි කලින් පරිච්ඡේදයක බැලුවා. දැන් යූදස් 9ත් අපි දැක්කා. මිකාኤල්ව අග්‍ර දේවදූතයෙක් ලෙස හඳුන්වනවා යූදස් 1:9. ඔහු සාතන්ගේ සැබෑ ප්‍රතිවිරුද්ධය කියලා අපිට තේරෙනවා. යම් ආකාරයෙන් ගත් විට සාතන් යේසුස් වහන්සේගේ විරුද්ධ පුද්ගලයාම නෙවෙයි. අපේ අන්තක්‍රිස්තුස් විරුද්ධ ක්‍රිස්තුස් කියලා කිව්වට ඇත්තටම සටන ඒ ස්වර්ගයේ සටන යේසුස් වහන්සේ ඇවිල්ලා මේ සටන් වදින්නේ නැහැ ස්වර්ගයේ නිතරම. මිකාኤල් තමයි සටන් වදින්නේ. හැබැයි යේසුස් වහන්සේ එක දවසකදී සාතන්ව විනාශ කරනවා. ඒ වෙලාවේදී යේසුස් වහන්සේ තමයි සාතන්ව විනාශ කරන්නේ මිකාኤල් නෙමෙයි. ඒ නිසා මේවා තේරුම් ගන්න. ඔහු ඉහළ පෙළේ දේවදූතයෙක් වෙන අතර මිකාኤල් තමයි සාතන්ගේ ප්‍රධාන ලෙස ප්‍රතිවිරුද්ධ තැනැත්තා. ඒකත් තේරුම් ගන්න. ආත්මික රණශූරියෙකු ලෙස ඔහුගේ භූමිකාවට අමතරව මේ මිකාኤල් ගැන මම කියන්නේ. එයා ආත්මික රණශූරයෙක්, ආත්මික තලයේ රණශූරයෙක්. එයා පැහැදිලි බයිබලේ කියනවානේ. එයාගේ භූමිකාව ඒක විතරක් නෙමෙයි. එයාගේ භූමිකාවේ ප්‍රධාන කොටස මොකද්ද? ඊශ්‍රායලය ආරක්ෂා කිරීම. විශේෂ කාර්යයක් එයාට තිබෙනවා. කිතුරුවන්ව සභාව නෙමෙයි ආරක්ෂා කිරීමම නෙමෙයි. ඊශ්‍රායල් සෙනග ආරක්ෂා කිරීමට මිකාኤල්ව දෙවියන් වහන්සේ පත් කරලා තිබෙනවා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඒක තමයි ඇත්ත. දැන් මෙතනදී මතක තියාගන්න නැවතම මතක් කරනවා. මේ ඔබේ ජනතාව, ඔබේ සෙනග කියන්නේ සභාව නෙමෙයි ඊශ්‍රායල් සෙනග. විපත්ති කාලයක් වන්නේ කියලා මෙතනදී පළවෙනි පදයෙන් තිබුණා. මේ සඳහන් වන්නේ ඊශ්‍රායලයට පීඩා කරන කාලය සහ මහා පීඩාව ලෙස හැඳින්වෙන ලෝක විපත්ති ගැනයි මේ කියන්නේ. මේ කාලය තමයි අර යෙරමියා 30 අපි මීට ඉස්සලා කතා කරේ. අහෝ ඒ දවස මහත්ය ඊට සමාන වූ දවසක් නැත. එය යාකෝබ්ගේ විපත්ති කාලය. ඒත් ඔවුන් එයින් ගලවනු ලබනවා ඇත. ඒ යාකෝබ්ගේ විපත්ති කාලය කියලා හඳුන්වන මේ පීඩා කාලය විශේෂයෙන් මේ අවුරුදු 7ම පීඩා කාලය තමයි. මේ මුළු අවුරුදු 4ම යාකෝබ්ගේ විපත්ති කාලය කියලා කියන්න පුළුවන්. නමුත් ප්‍රධාන ලෙස අවසාන අවුරුදු 7 ඒ අදි මහා පීඩාවක් එන්න යනවා. ඒක එන්නේ ඊශ්‍රායල් සෙනගට. ඒ ඊශ්‍රායල් සෙනගට එවන පීඩාව මුළු ලෝකයට බලපාන්නට යනවා. ඒ වනාහි මනුෂ්‍ය ජාතියක් පැවති තැන් සිට ඒ කාලේ දක්වා නොවූ ආකාර දෙයක් වෙන්න යනවා. මේ මුළු මනුෂ්‍ය ඉතිහාසය තුල මේ ලෝකයට බොහෝ පීඩාවල් ආවන අපි දන්නවනේ. විවිධ පීඩාවල් යුද්ධ වුණා. පළවන මහා යෝග යුද්ධය, දෙවන ලෝක යුද්ධය, ආගමේ නාමයෙන් බොහෝ යුද්ධ වුණා. යක්ෂයාගේ කාරණාවල් තුල දේශපාලන යුද්ධ, රට රාජ්‍යවල් සම්බන්ධ යුද්ධ, අධි රාජ්‍යයන් සමග යුද්ධ, මේ ලෝකේ බොහෝ එවැනි දේ වුණා. වගේම ස්වභාවික උපද්‍රව, බොහෝ ස්වභාවික උපද්‍රව ඇතුළු බොහෝ දේ වුණා. අපි දක්වන නෝවාගේ කාලේ දෙවියන්සේ මුළු ලෝකයේ හැම මිනිස්සෙක්ම විනාශ කරා. හැම සතෙක්ම විනාශ කරා. ඉතුරු කරගත්තේ කුඩා කට්ටියක්. ඒගොල්ලෝ තමයි නෝවාගේ නැවට ඇතුළු වුණේ. දැන් හිතා ගන්න ඒ කාලේ ජලගැල්මෙන් එච්චර මුළු ලෝකෙම දෙවියන්වහන්සේ විනාශ කරා. ඊටත් වඩා විපත්ති කාලයක් එන්න යන්නේ. ඒකට හේතුව ඒ කාලේ නම් වැස්සා ජලගැල්ම ආවා, කට්ටිය මැරුණා. මේක එහෙම නෙමෙයි.
විඳව මැරෙන්න වෙන කාරණාවක් තමයි මේ ඉදිරි කාලේ වෙන්නේ. විඳවන්න වෙනවා මැරෙන්න ඉස්සෙල්ලා. මැරෙන්නෙත් නෑ ලේසියෙන්. හැබැයි විඳවන්න වෙනවා. මේ ලෝකයේ මෙතෙක් ඉතිහාසයේ වෙච්ච නැති විපත්ති කාලයක් තමයිලු ඒ කාලේ වෙන්න යන්නේ. දැන් මේවා ගැන කිතුනුව අන්‍ය ආගමිකයන්ට මේ ලෝකයේ මේ දෙවියන් වහන්සේව දන්නේ නැති මේ මිනිස්යන්ට මේ අනතුරු ඇඟවීම් දෙන්න ඕන. ඒ අපි දකිනවා එහෙම බොහෝ අර සිංහල භාෂාවෙන් ඒවා කතා කරන අනතුරු ඇඟවීම් දෙන අය මේ ලංකාවෙත් සිටිනවා. ඒ ගැන ස්තුති දෙවියන් වහන්සේට. ඒගොල්ලන්ට විරුද්ධව අනෙක් කිතුනොත් ඉන්නවා. මට තේරෙන්නේ නැහැ මේවා. මට මේවා තේරෙන්නේ නැහැ. නමුත් මේක වෙන්න යනවා. අපි දකිනවා සමාරිය සහ යෙරුසලම වැටීමේ ඒ බීතියේ සිට මේ සමස්තයක් ලෙස යුදෙව් ජනතාව තම ඉතිහාසය තුලින් බොහෝ විපත්ති කාලයන් දැනගෙන හිටියා. මම නැවත කියනවා ඊශ්‍රායල් සෙනග තරම් මේ ලෝකයේ වෙන කිසිම ජාතියක් නැහැ බොහෝ විපත්ති කාලයන් වලින් ගිය. ඒ වගේම දෙවියන් මේ විපත්ති කාලයන් මොනවාද? දෙවියන් වහන්සේගේ දඬුවම. දෙවියන් වහන්සේගේ දඬුවම තුලින් මේ අවුරුදු දහස් ගණනාවක් අවුරුදු 2000ක් 3000ක් 4000ක් තිස්සේ දෙවියන් වහන්සේගේ දඬුවම හරහා ගිය වෙන කිසිම ජාතියක් මේ ලෝකේ නැහැලු. ලංකාව ළඟින්වත් නැහැ. හොඳේ තේරුම් ගන්න. කිසිම මේ ලෝකයේ වෙන කිසිම ජාතියක් නැහැ. ඊශ්‍රායල් සෙනග තරම් දුක් විඳ, ගුටි කාපු, විපත්ති වලින් ගිය. අපි මේ ඉතිහාසය පොඩ්ඩක් ගත්තොත් එහෙම සමාරිය සහ යෙරුසලම වැටීමේ ඒ කාලේ ඉඳන් මේ බීතියේ සිට අන්තියෝකස් අපි ඉගෙන ගත්ත දානියල් පොත අධ්‍යයනය කරා. අර අන්තියෝකස් එෆිෆනේස් ඊශ්‍රායල්ව බොහෝ මනුෂ්‍යයන්ව මැරුවා 80000 40000ක් විතර. ඇති ඒ භීෂණ ඒ මහා පීඩා කාලය දක්වා. ඒ වගේම බලන්න රෝම වාසීන් විසින් යෙරුසලම විනාශ කිරීමේ සිට අඳුරු යුගයේ රෝම සභාව අපි දකින රෝමානු කතෝලික රෝම සභාව හිංසා පීඩාවල් තුලින් ගමන් රෝම සභාවේ හිංසා පීඩාවල් තුලින් පවා ඊශ්‍රායල් සෙනගට ගමන් කරන්න වුණා. අර ව්‍යාජ බොරු නපුරු අර පාපවරයන්ගේ නායකත්වය හරහා පවා. අපි දකිනවා ඒ කාලේ ඒ රෝම සභාවේ හිංසා පීඩාවල් වල යුරෝපයේ සංහාරය මේ ඉතිහාසයේ කියන ලියා තිබෙන දේවල් මේ ලිඛිතව සාක්ෂි ඇතුව. ඒ වගේම 20 වන සියවසේ සමූල ඝාතනය හොලොකොස්ට් කියලා කියන්නේ අර ඔය මේ කවුද මේ අර රවුල තියෙන එක්කෙනා නම් මතක නැහැ. හිට්ලර්ගේ කාලේ හිට්ලර්ට උදව් කරලා තිනවා රෝමානු කතෝලික සභාව. හිට්ලර්ට උදව් කරලා තිනවා. රෝමන් මේ කතෝලික සභාව ඊශ්‍රායල් සෙනග විනාශ කරන්න. මේවා අද සාක්ෂි තිබෙනවා ඕනතරම් කෞතුකාගාරවල ලිඛිත ලේඛන තිබෙනවා. ඒ නිසා ඊශ්‍රායල් සෙනග දැන් මේ කාල පරාසය හරහා අවුරුදු දහස් ගණනාවක් විපත්ති කාලයන් තුලින් තමයි ගියේ. විවිධ ස්ථානවල සමූල ඝාතනයටපත් වුණා ඊශ්‍රායල් සෙනගව. මේ අවුරුදු දහස් ගණනාවක් තිස්සේම විවිධ යුගයන් වලදී. ක්‍රිස්තු වර්ෂ 70 අපි දකිනවා ඒගොල්ලන්ට දේව මාලිගාව නැති වුණා. පස්සේ අපි දකිනවා මේ 20 වන සියවසේ අර මම කලින් කතා කරපු මේ සමූල ඝාතනයටපත් වුණා ඊශ්‍රායල් සෙනග බහුතරයක්. බොහෝ ඊශ්‍රායල් ඉතිහාසයේ විපත්ති සහිත කාලයක් බවට පත් වුණා. හැබැයි මෙතනදී දෙවියන් වහන්සේ කියනවා නමුත් මෙම විපත්ති කාලය බොහෝ වෙනස් වෙන්න යනවා. මෙය ඊශ්‍රායලයේ මීට පෙර අත්දැක්ක නැති තරම් බිහිසුණු විපත්ති කාලයක් වෙන්න යනවා. මේ ඉදිරි අවුරුදු 7 ඒ අවසානයේ කාලේ කවදා ඒක පටන් ගන්නේ කවද්ද කියලා අපි තාම දන්නේ නැහැ. නමුත් ඒ අවුරුදු 7 පිහිසුණු කාලයක් වෙන්න යනවා. විශේෂයෙන් ඒකේ අවසාන අවුරුදු 3මාර. මතේ 24 ඒකයි යේසුස් වහන්සේ කියන්නේ. දානියෙල්ගේ මේ දානියෙල්ගේ පොතේ තියෙන යම් කාරණාවල් මතක් කරනවා යේසුස් වහන්සේම. ඒක උපුට අරගෙන කියනවා මතේ 24:21. මක් නිසාද? ලෝකය පටන් ගැනීමේ සිට මේ දක්වා නුණා වූ මතු කොයි කලකවත් නොවන්නා වූ මහත් පීඩාවක් ඒ කාලේ වෙනවයි කියන මෙන්න අහගන්න දේව දරුවනි. යේසුස් වහන්සේ කියන්නේ. මේ දානියෙල් පොතේ මේ අනාගත වාක්‍ය යේසුස් වහන්සේ උපුටව ගන්නවා. උපුට අරගෙන දැන් මේ දානියෙල් හිටියේ මීට අවුරුදු 6 මේ මීට ක්‍රිස්තු පූර්ව 600 ගණන් වල. ඒ කියන්නේ මීට අවුරුදු 2600කට ඉස්සෙල්ලා යේසුස් වහන්සේ එන්න අවුරුදු 600කට ඉස්සෙල්ලා මේ අනාගත වාක්‍ය යේසුස් වහන්සේගේ කාලේ උන්වහන්සේම උපුට අරගෙන කියනවා. ඒක යේසුස් වහන්සේම සනාථ කරනවා. අපි විශ්වාස කරන අපේ ජීවමාන යේසුස් වහන්සේම මේක සනාථ කරනවා. ලෝකයේ පටන් ගැනීමේ සිට මේ දක්වා නුණා වූ මතු කොයි කලකවත් නොවන්නා වූ මහත් පීඩාවක් ඒ කාලේ වෙන්න යනවයි කියන දේ. දේව දරුවනේ මේවා අසන්න, මේවා තේරුම් ගන්න. ඊශ්‍රායල් සහ යුදෙව් ජනතාව සඳහා නරකම කාලය තාමත් වෙලා නැහැ. බයිබලයේ ඉගන්වීම අනුව අකමැත්තෙන් හරි එක කියන්න වෙනවා. තාම වෙලා නැහැ, වෙන්න යනවා ඉදිරියේ. ඒ කාලේ දැන් බලන්න ඔය හමාස් ත්‍රස්තයන්
විවිධ ත්‍රස්තවාදීන් හිස්බුල්ලා සටන්කාමීන් අපි දකිනවා වර්තමානයේ යුදමය තත්ත්වයන් ඉරානය ඒගොල්ලෝ දැන් අර මේ නාස්ටිකාවි නියුක්ලියර් වෙපන්ස් හදාගෙන යනවා දැන් හදන්න යනවලු. දැන් මේ හැම දෙයක් මැද්දේ හොඳට තේරුම් ගන්න. විශාල පීඩාවක් වෙන්න යනවා ඉදිරියේදී. ඉලදරව් 12 කියනවා අපට පවසනවා මෙන්න මෙහෙම මේ කාලයේ කොතරම් භයානක වීමට හේතුව මෙන්න මෙහෙම ඉලදරව් පොතේ 12:13 තමා පොළවට හෙළනු ලැබූ බව මහා සර්පයා දුටු කල හෙතෙම පිරිමි දරුවා බිහි කළ ස්ත්‍රියට පීඩා කළේය. සර්පයා ඉදිරියෙන් වනයෙහි ඇගේ ස්ථානයට ඉගිලී යන පිණිස මහත් රාජාලියෙකුගේ පියාපත් දෙක ඈට දෙන ලද්දේය. එහි කාලයටත් කාලවලටත් කාලභාගයටත් ඈ පෝෂණය කරනු ලබන්නීය. අවුරුදු 3මාරක් ගැන මේ කියන්නේ. අවසාන අවුරුදු 3මාර ගැන. සර්පයාද ඒ ස්ත්‍රිය සැඩපාරෙන් ගහගෙන යන්ට සලස්වන පිණිස ඈ පස්සෙන් ගංගාවක් ලෙස වතුර උගේ කටින් නික්මවා හැරියේ. මේ දර්ශනය යොහන් දකින්නේ. නමුත් පොළව ස්ත්‍රියට පිහිටව කට ඇර මහා සර්පයා තමාගේ කටින් නික්ම වූ ගංගාව ගිල්ලාය. මහා සර්පයා ස්ත්‍රී කෙරෙහි උදහස් වී දෙවියන් වහන්සේගේ ආඥා පවත්වන්නා වූ යේසුස් වහන්සේගේ සාක්ෂිය දරන්නා වූ ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධව යුද්ධ කරන්නට ගියේය. ඒ කියන්නේ යේසුස් වහන්සේ තුල ඇගේ වංශයේ ඉතිරි කොටස කිව්වම ඊශ්‍රායල් සෙනග යුදෙව් මෙසියානික යුදෙව්වන් නැතුරු ඉදිරියේදී වෙන්න යන දෙයක්. අනිකුත් ඊමට යන්නේ නැතු ඉතුරු වෙන කිතුණුව. මම මෙතනදී යමක් අවධාරණය කරනවා. දැන් මෙතනදී මේ ස්ත්‍රිය කියලා කියන්නේ ඊශ්‍රායල් වංශය. මොකද මම ගැලීම ලැබුවා වූ මුල් කාලේ පටන් මම සිටියා වූ ඒ සභා ඒ ඉගැන්වීම තුල මම ඉගෙනගෙන හිටියේ මේ ඊශ්‍රායල් මේ ස්ත්‍රිය කියන්නේ සභාව මේ ඉපදෙන පිරිමි දරුවා කියන්නේ අහසට ඔසවා ගන්නා වූ සභාවේ ඒ සභාවේ කොටස. නමුත් පැහැදිලි අධ්‍යයනයන් තුල පැහැදිලි මේ කතා කරන්නේ මේ ස්ත්‍රිය සභාව නෙමෙයි. මේ ස්ත්‍රිය ඊශ්‍රායල් සෙනග. මේ පිරිමි දරුවා බොහෝ විට යේසුස් වහන්සේ වෙන්න පුළුවන්. සමහරු කියනවා මේ ස්ත්‍රිය සභාව මේ ස්ත්‍රිය ඇවිල්ලා ඊශ්‍රායල් වංශය මේ පිරිමි දරුවා සභාව වෙන්නේ නැති කියලා සමහරු කියනවා. නමුත් පැහැදිලි මම ඒක නෑ දැන්ම කතා කරන්න යන්නේ නැහැ. නමුත් පැහැදිලි මේ ස්ත්‍රිය ඊශ්‍රායල් වංශය. මේ කතා කරන දේ වෙන්නේ ඊශ්‍රායල් සෙනගට. මේ යාකොබ්ගේ විපත්ති කාලයේ නියම කරේ දෙවියන් වහන්සේ කිතුණුවන්ට නෙමෙයි. ඊශ්‍රායල් සෙනගට ඔවුන්ගේ පාපයෙන් උන්න ගලවන්න දඩුවම් දීලා අවසානයේදී ඔවුන්ගේ අභක්තියෙන් උන්න දුරු කරන පිණිස මේවා කියවන්න දේව දරුවනේ. ඒ නිසා මේ ස්ත්‍රිය අලිදරව් පොතේ මේ කතා කරන ස්ත්‍රිය මම අද ඒ මතය තුල පැහැදිලිව සිටිනවා. මේ ස්ත්‍රිය කියන්නේ සභාව නෙමෙයි. මේ ස්ත්‍රිය කියන්නේ ඊශ්‍රායල් සෙනග. පැහැදිලි. ඔබ මෙතන සභාව ගත්තොත් මේකට අනුපද සියලු දේ ඔබ සංසන්දනය කරොත් එතන කවලමක් වෙන්න යනවා. ඒක වියවුලක් වෙන්න යනවා. ඒ නිසා මේ කතා කරන්නේ ඊශ්‍රායල් සෙනග ගැනයි. මේ කතා කරපු කාලේ නියම කර ඊශ්‍රායල් සෙනග සභාවට නෙමෙයි. යාකොබ්ගේ විපත්ති කාලෙදී සභාව නැහැ. අද බොහෝ කිතුණුව 50%කට වැඩි කිතුණුව කියනවා විපත්ති කාලය පීඩා කාලයෙන් සභාව යන්ට එනවායි කියලා. එහෙම ඉගැන්වීම් අද ඒගොල්ලෝ බයිබල් පද අරගෙන කියනවා. නමුත් ඇත්ත මොකද්ද? රහසක් අභිරහසක් තිබුණා. ඒක පාවුලුතුමාටයි දෙවෙනවා සෙලිදරව් කොලේ. ඒ නිසා සභාව පීඩා කාලයේ මැද්දෙන් යන්නේ නැහැ. ඒ ගැන යේසුස් වහන්සේ සභාව ඔසව ගැනීම සම්බන්ධවත් ඉදිරියේදී යම් අධ්‍යයනයක් මම ප්‍රකාශ කරන්නට මම දැනට ගෙන ගත්ත දේ තුල මම යම් වීඩියෝවක් කරන්නට යනවා. මම මහලුකු දැනගැම්මක් තියෙන පුද්ගලෙක් නෙමෙයි. නමුත් කිතුණුව ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේ බලාපොරොත්තුව තුල තවත් ජීවලත වෙන පිණිස ඒක අවශ්‍ය වෙන්න යනවා. මොකද සමහර කිතුණුව අද ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේ ජීවලිතකමක් නැහැ. ආනේ ඌ අපි පීඩා මැදින් යනවා. ඒ පීඩා මැදින් අපි යනකොට අපි අන්ත ක්‍රිස්තුස්ගේ මූර්තියගේ ලකුණ අපි ගන්න යන්නේ නැහැ. අපි කොහොම හරි මැරෙනවා. පීඩාව කාලේ අපි වේද සාක්ෂිය ලෙස මැරෙනවා. අද මෙන්න මෙහෙම කිතුණු සෙට් එකක් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝගෙන් අද ඇහුවොත් ඔබ එන්නත එහෙම ගත්තද? ඒක ඔව් ඉතින් ඒක ගත්තානේ එන්නත. ඒක ඉතින් රජයෙන් අනිවාර්ය කරන්න යනවලුනේ නේ. එන්නත ගන්න වෙනවනේ නේ. ඒක කාටික එන්නත ගන්න නැතුව අන්න මේ සුපර් මාකට් ඇතුළු ප්‍රධාන ස්ථානවලට යන්න බෑරුනේ. ඒක නිසා ඉතින් මම ඒක ගත්තා. අන්න කිතුණු. මේ එන්නතට බයේ එන්නත මේ රජයට බයේ අන්තක්‍රිස්තුස්ගේ ආත්මය හරහා මේ එන්නත ගත්තම පාපයක් නෙවෙයි නැවත කියනවා. එන්නත පාපයක් නෙමෙයි. ඔබ කැමති නම් ගන්න. මම ගන්නෑ. කැමති අය ගන්න. එන්නත ගත්තයි කියලා ඔබ ඊමට එසෙවෙන්නේ නැතුව ඉන්නේ නැහැ. සුවයක් ලැබෙනවා නම් සුවයක් ලැබෙයි. අද හංගවනවා. අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ බොහෝ වාර්තා හංගනවා. අද ඒව එළිදරව් වෙනවා විවිධ මනුෂ්‍යයන් හරහා. ඒකත් දෙවියන් වහන්සේට ස්තුති වේවා. අද දෙවියන් වහන්සේගේ නොවන මනුෂ්‍යයන් හරහා මේවල තියෙන ව්‍යාජත්වය එළිදරව් වෙමින් පවතිනවා. දෙවියන් වහන්සේටම ස්තුති වේවා. එන්නත ගන්න අය ගන්න. මම ඒකට විරුද්ධ නැහැ. ගන්න අයට විරුද්ධත් නැහැ මම. හැබැයි ඒක පිටුපස්සේ ඉන්නේ කවුද කියලාත් බලන්න. ඒ නිසා අද මේ එන්නත ගන්න කිතුණෝ ඔය පීඩා කාලේ මැද්දේ මුර්ගයාගේ ලකුණු ගන්න නැතුව ඉඳීද? කිසිසේත් එහෙම වෙන්නේ නැහැ.
යේසුස් වහන්සේගේ ඊමට සූදානම් වෙන්න දරුවනේ. යේසුස් වහන්සේගේ ඊම වෙන්ට යනවා පීඩා කාලයට ඉස්සෙල්ලා. ඒ නිසා මේ ස්ත්‍රිය සභාව නෙමේ, මේ ස්ත්‍රිය ඊශ්‍රායල් වංශය. මේ ඊශ්‍රායල් වංශයට විරුද්ධව, ඊශ්‍රායලට විරුද්ධව තමයි ප්‍රධාන කොට මේ අන්තක්‍රිස්තුස්, මේ සර්පයා, මේ මුර්ගයා පැමිණෙන්නේ. ඒක තේරුම් ගන්න. මෙම කාලය තුල යුදෙව් ජනතාවට එරෙහිව ඒ යොමු කළ යක්ෂයාගේ කෝපය මේ කාරණාව තුල විස්තර කරන්නට යනවා. අපි මේ දානියෙල් පොත තුල ඒව අධ්‍යයනය කළා. ඒ අර ඇන්ටියෝකස් එපිෆැනේස්ව අර ෂැඩෝ එකක් විදිහට, ෆෝ ෂැඩෝ එකක් විදිහට අපි දැක්කා. එලිදරව් පොතේ සඳහන් වන හොර නෑ, මුද්‍රාවල්, භාජන මේ සියල්ලම මේ කාලය තුල පොදුවේ ලෝකයාට ඇතිවෙන්න යන බිහිසුණු තත්වයක් විස්තර කරනවා. ඒක හරි. ඒක හරි, මුළු ලෝකයාට ඒක බලපානවා. නමුත් මේ යාකෝබ්ගේ විපත්ති කාලයේ නියම කරේ ප්‍රධාන ලෙස ඊශ්‍රායල් සෙනගට, දේව දරුවන්ට නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ මනමාලිය නැමැති සභාවට නොවේ. සභාවට නොවේ. මේ කාලය තුල යුදෙව් ජනතාව යක්ෂයාගේ සහ ඔහුගේ ඒජන්ත අන්තක්‍රිස්තුස් වන නීච ඒ ලෝක පාලකයාගේ, මම නැවත කියනවා, නීච ලෝක පාලකයෙක් කියන්නේ නෝ මේ ලෝකයේ. ඒ නීච පාලකයා මිනිස්සෙක්. එයාට මුළු ලෝකේ හැම රටකම අයන් යටත් වෙන්න ඕන. අද ලංකාවේ ජනාධිපතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ඔය ලෝක බලවතුන්ට අද යටත් වෙලා බයෙන් ඉන්නව නම් අන්තක්‍රිස්තුස්ගේ කාලේ මේ ලෝකයේ ජනාධිපතිතුමාලා, අගමැතිතුමාලා, මේ ලෝකයේ රටවල් වල ඉන්න නායකයෝ ඔය අන්තක්‍රිස්තුස්ට බය වෙන්නේ නැතුව ඉඳීද? අද අන්තක්‍රිස්තුස්ට බය, එදාට අන්තක්‍රිස්තුස්ට බය වෙන්නේ නැතුව ඉඳීද? අද ලෝක සෞඛ්‍ය සංවිධානයට බයයි ලංකාවේ ජනාධිපතිතුමා. ඒගොල්ලන්ගේ ටාගට්ස් අද මේ ලංකාවේ මේ ජනාධිපතිතුමා ඇතුළු මේ හමුදාපති ඇතුළු මේගොල්ලෝ යහපත් කරන්න දෙයක් නෑ. ඒගොල්ලෝ බයයි. ඒගොල්ලෝ යටත් වෙලා ඉන්නේ මේ ලෝක නායකයන්ට. ඒක තමයි ඇත්ත. ඒගොල්ලෝ එක කතා කරන්න බයයි. ඒක නමුත් ඒක තමයි ඇත්ත. ඒගොල්ලෝගේ හදවත හෘද සාක්ෂියක් කියලා දෙයක් තියෙනවනේ. ජනාධිපතිතුමා එයාගේ හෘද සාක්ෂියෙන් එක අහන්න ඕන. අපේ වටිනා මේ හමුදාපතිතුමෙක් ඉන්නවා. එයාගේ හෘද සාක්ෂියෙන් අහන්න ඕන. අපි කාටද මේ අපි ඇත්තටම කාටද මේ යටත් වෙලා ඉන්නේ? චීනට යටත් වෙලා ඉන්නේ. ලෝක නායකයන්ට යටත් වෙලා ඉන්නේ. ණය බරට යටත් වෙලා, ණය උගුලට යටත් වෙලා. අර පිටරට මිනිස්සු කියනවා ලංකාව අන්න ණය උගුල් වලට යටත් වෙලා. පිටරට මිනිස්සුත් කියනවා. පිටරට මේ ඔය මොනවාද දේශපාලන සමුළුවන් තුලත් කියනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් අර ලංකාවේ ඉන්නේ. මේක තමයි යථාර්ථය. නමුත් ලංකාවේ ජනමාධ්‍ය වලින් බොරු දේවල්, බොරු ප්‍රතිරූපයක් තමයි පෙන්වන්නේ. මේක තමයි ඇත්ත. මනස විවෘත කරගන්න ලිඳේ ඉන්න ගෙම්බෙක් වගේ ඉන්න එපා කිතුනෝනේ. යුදෙව්ව සෑම විටම සාතන්ගේ ඉලක්කය වෙලා තිබුණා. ඔවුන් විනාශ කිරීමට උත්සාහ කළා සාතන් නිතරම මේ ඊශ්‍රායල් සෙනගව. ඒකට හේතුව මෙම ජාතිය තුලින් දෙවියන් වහන්සේ අරමුණු කරගත්ත බොහෝ ඒ උන්වහන්සේට තිබෙන අරමුණු ඉටු කරගන්නේ ඊශ්‍රායල් සෙනග හරහායි දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේත් එන්න හිටියේ ඊශ්‍රායල් හරහා, ආවෙත් ඊශ්‍රායල් හරහා. මේවා මුල් කාලේ ඉඳන්ම විනාශ කරන්න මේ යක්ෂයා නිතරම සැලසුම් කරා. ඔබ දන්නවා, ඔබ මම ඒවා දන්නවා. යේසුස් වහන්සේ ඉපදෙන කොටත් ඒකත් විනාශ කරන්න මිනිස්සු දැඟලුවා. අපි දන්නවා ඒවා. ඒ නිසා ඊශ්‍රායල් සෙනගට අතිශය විරුද්ධයි සාතන්, යක්ෂයා, ලූසිෆර්. ඒක මේක තේරුම් ගන්න. මේක බයිබලයේ ඉගැන්වීම තුල පැහැදිලි. මේ අමුතු ඉගැන්වීම් නෙමෙයි. මේ අලුත් එලිදරව් වීම නෙමෙයි. මේ බයිබලයේ ලියා තිබෙන දේ. අලුත් එලිදරව් වීම වලට රැවටෙන්න එපා දරුවනේ. බයිබලයේ ලියලා තිබෙන දේවල් සෝදිසි කරන්න. ප්‍රවේශම් වෙන්න මේ කාලය තුල. ඒ කාලෙදී නුඹේ සෙනගගේ පොතේ නම් ලියා තිබෙන සියල්ලෝ ගැලවෙන්න ඕය. එම කාලයේ ඒ බීතිය විපත්ති තිබියදී ගැලවීම ස්ථිරයි. යුදෙව් මනුෂ්‍යයන්ට එරෙහිව කෙතරම් දරුණු ප්‍රහාර එල්ල කරත් දෙවියන් වහන්සේ ඔවුන්ව ආරක්ෂා කරන බවට, විශේෂයෙන් මේවා තුලින් ගමන් කරලා කොහොම හරි දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන ඉතුරු වෙන අයට උන්වහන්සේ පොරොන්දුවක් වෙලා තිබෙන ඔවුන්ව ගලවන්න, ආරක්ෂා කරන්න. උන්වහන්සේ ආබ්‍රහම්ට දුන්න පොරොන්දුවක් කිසි කලක ඒක කඩ කරන්නට යන්නේ නැහැ. මේවා මතක් කරගන්න. උප්පත්ති 17:7 නුඹටද, නුඹෙන් පසුව නුඹේ වංශයටද දෙවියන් වහන්සේ වන මා නුඹේ සහ නුඹෙන් පසුව නුඹේ වංශයේද අතරෙහි ඔවුන්ගේ පරම්පරාවෙහි සදාකාල ගිවිසුමක් කොට මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි. නුඹ විදේශීන්ව වාසය කරන දේශය වන මුළු කානාන් දේශය නුඹ සහ නුඹෙන් පසුව නුඹේ වංශයටත් සදාකාල උරුමයක් කොට දෙන්නෙමි. මමද ඔවුන්ගේ දෙවියන් වහන්සේව සිටින්නෙමි. මෙම ගැලවීමේ බලාපොරොත්තු යුදෙව් උරුමේ සෑම අවසාන පුද්ගලයෙක්ට පමණ නෙමෙයි. මොකද පුද්ගලයෙක් කියන්නේ නැහැ. දෙවියන් වහන්සේව පිළිගන්න ඕනේ. මෙසියස් කියන යේසුස් වහන්සේ උන් පිළිගන්න ඕන. නමුත් පොතේ ලියා තිබෙන අය
ගැලවෙන්න යනවා. පොත් ගැන බොහෝ බයිබලයේ ඉගැන්වීම් තියෙනවා. මම ඒවා කියන්නේ නැහැ. ජීවනයේ පොත. ඒ වගේම තවත් දැනක තියෙනවා ඊශ්‍රායල්ගේ කාරණා ලියන පොතක් ගැන. මම දන්නේ නැහැ මේවා. මම ඒවා ගැන ලොකුවට කියන්නේ නැහැ. හැබැයි මම විශ්වාස කරන මේ කතා කරන්න ඒ ජීවනයේ පොත වෙන්නේ නැති කියන දේ. ඒ නිසා ඒ පොතේ නම් ලියා නැති අය විනාශ වෙයි. නම් ලියලා තිබෙන අය ගැලවෙනවයි කියලා මෙතනදී දැන් සඳහන් වුණා. මෙම ගැලවීමේ බලාපොරොත්තු යුද උරුමයේ සෑම අවසාන පුද්ගලයෙක් නොවේ. ඒ පොතේ නම් ලියා තිබෙන අයට යුද උරුමයෙන් ඇති සෑම පුද්ගලයෙක්ම ගැලවීම නොලබන නමුත් ඊශ්‍රායල සමස්තයක් වශයෙන් යේසුස් වහන්සේ මෙසියස් ලෙස විශ්වාස කරන්නට යනවා. පිරිසක් සමහර විශ්වාස කරන්නේ නැහැ. ඒගොල්ලෝ මැරෙයි පීඩා කාලේ මැද්දේ. මම දන්නේ නැහැ වගේ නෑ. මොකද අපිට ඒව ගැන දන්නේ නැහැ. අපිට පුරෝකථනය කරන්න බෑ. හැබැයි සමස්තයක් ලෙස මේ අවසාන මේ පීඩාව තුලදී ඊශ්‍රායල් සෙනග යේසුස් වහන්සේ මෙසියස් ලෙස විශ්වාස කරන්නට යනවා. ඒක වෙන්න යනවා සැබවින්ම. සැබවින්ම. ස්වාමින් වහන්සේ වෙත හැරෙන ජනතාව ලෙස ඒගොල්ලෝ හඳුන්වනවා. රෝම 11:25 කියනවා මක්නිසාද සහෝදරයනි මේ පාවුලතුමා කියන්නේ නුඹලාම ඥානවන්තයෝ කියලා හිතන්න යන්න එපා. ඥානවන්තයෝ අය නොසිතන පිණිස මේ අභිරහස නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමි. අභිරහසක් එලිදරව් කරනවා දෙවියන් වහන්සේ අභිරහසක් එලිදරව් කරා පාවුලතුමාට. ඒක උන්වහන්සේ පාවුලතුමා අපිට කතා කරනවා සභාවට කතා කරනවා. අභිරහසක් ගැන. අභිරහස නුඹලා නොදැන සිටීමාට නොකැමැත්තෙමි. එනම් අන්‍ය ජාතීන්ගේ සම්පූර්ණත්වයේ පැමිණෙන තුරු ඊශ්‍රායල් වරුන්ට තරමක් දුරට දැඩිකමක් පැමිණ තිබෙන බවය. ඒක දෙවියන් වහන්සේ කරලා තිබෙනවා අන්‍ය ජාතීන්ගේ සම්පූර්ණත්වය පැමිණෙන තුරු ඊශ්‍රායල් කෙරෙහි දැඩිකමක් දෙවියන් වහන්සේ ඇති කරලා තිබෙනවා. මේ ආකාරයෙන් මුළු ඊශ්‍රායල් ගලනු ලබන්නේය. ඒ හැටියට සියොන්හි සිට ගැලවුම් කාර්යයන් වෙනසේක. උන්වහන්සේ යාකොබ්ගෙන් අභක්තිය දුරු කරනසේ ගන්න. යාකොබ්ගෙන් අභක්තිය දුරු කරන ඒ පීඩා කාලය අවුරුදු 7 විශේෂයෙන් අවසාන අවුරුදු 3 මාර දෙවියන් වහන්සේ මේවා නියම කරලා තිබෙනවා. දුරු කරනසේක. මාවුන්ගේ පාප දුරලන කල ඔවුන් කෙරෙහි මාගේ ගිවිසුම මෙයයි ලියන ලද්දේය. පාවුලතුමාත් මේ අභිරහස මතක් කරනවා. ඒක එලිදරව් කරනවා. ඒ නිසා දෙවියන් වහන්සේට අදටත් ඊශ්‍රායල් සෙනගට වෙනමම විශේෂ සලස්මක් තිබෙනවා. සභාවත් එක්ක මේක කවලම් කරගන්න යන්න එපා. සභා යුගයේ අවසානයේදී උන්වහන්සේ නැවත ඊශ්‍රායල්ගේ ඒ අභක්තිය දුරු කරන කාලයට යනවා. එතකොට සභාව මනමාලිය මේ පොළවේ නෑ. නැවත මම අවධාරණයෙන් කියනවා. රැප්චර් එක නැත්නම් සභාව ඔසවා ගැනීම ඉක්මනින්ම වෙන්න යනවා. ඊට ඉස්සෙල්ලා දානියල් 12:2 පොළවේ දූලියෙහි සැතපෙන්නන්ගෙන් බොහෝ දෙනෙක් සමහරෙක් සදාකාල ජීවනයටත් සමහරෙක් නින්දාව සහ සදාකාල නීචකමටත් පිබිද එන්නෝය. සමහරුන් හිතනවා මේ ජාතියක් ලෙස ඊශ්‍රායල් නැවත නැගිටීම ගැන සඳහන් වෙනවා කියලා. නමුත් සරලවම මේ අර්ථය ඒ වචනාර්ථයෙන් අපි බැලුවොත් ඒන අදහස් වෙන්නේ සාමාන්‍යයෙන්ම ඒ ශරීරයේ නැවත නැගිටීමක් ගැනයි. නැවත නැගිටීම් දෙකක් ගැන බයිබලයේ පැහැදිලිව උගන්වනවා. එකක් ගැලවීම ලැබූ අය සඳහා වන අතර අනෙක් එක පාපය තුල විනාශ වෙන මනුෂ්‍යයන්ටයි. ගැලවීම් දෙකක් බයිබලයේ කතා කරනවා. එකක් ඒ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි නැත්නම් දෙවියන් වහන්සේ කෙරෙහි අදහන අයට ලැබෙන ගැලවීම ඒගොල්ලොන්ගේ නැවත නැගිටීම. අනිත් එක තමයි ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නේ නැතුව පාපය තුල ඒ මැරෙන මිනිසුන් ඒ විනාශයටපත් වෙන්න යන ඒගොල්ලන්ට ලැබෙන්න යන ඒ නැවත උත්පාදනය නැත්නම් ගැලවීම ගැන බයිබලයේ ගැලවීම කාරණා දෙකක් කතා කරනවා. අපි ඒක ගැන පොඩ්ඩක් බැලුවොත් යොහන් 5:29 යහපත්කම් කළා වූ මේ ගැලවීම කියලා කිව්වම මෙතනදී මේ මට සමා වෙන්න මෙතනදී මේ නැවත නැගිටීම් දෙකක් ගැන කියන්නේ ගැලවීම් දෙකක් ගැන නෙවෙයි. නැවත නැගිටීම් දෙකක් ගැන කතා කරනවා. එක නැගිටීමක් තමයි අර ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනා වූ නැත්නම් දෙවියන් වහන්සේ තුල විශ්වාස කරා වූ ඒ දරුවෝ නැවත නැගිටීම. ඒක එක පළවෙනි නැගිටීම. අනිත් එක තමයි විනාශය තුල ඒ පාපය තුල විනාශ වෙන අය ඒගොල්ලන්වත් නැවත නැගිටින්න යනවා. ඒ නිසා මේක තේරුම් ගන්න. මුළු මනුෂ්‍ය වර්ගය එක දවසකදී නැවත නැගිටින්න යනවා. එයා ඕනම ආගමක දහමක ආගම ජාතියක වෙන්න පුළුවන්. අදේවවාදී නැමැති ආගම අදහන එක්කෙනෙක් වෙන්නත් පුළුවන්. හැමෝම නැවත නැගිටින්න යනවා මනුන්ගෙන්. ඔව්. අයියා බයද? නෑ ඇත්ත. කිතුණු ඔබ හිතුවනම් ඔබ විතරයි මනුන්ගෙන් නැගිටින්නේ කියලා නෑ. මුළු මනුෂ්‍ය වර්ගය මනුන්ගෙන් නැගිටින්න යන දවසක් එනවා. හැබැයි ඒකේ විපාක දෙකක් වෙන්න යනවා. අපි බලමු ඒක ඉක්මනින්. බලමු. දැන් මෙතන කිව්වනේ සමහරු සදාකාල ජීවනයටත් සමහරු සදාකාල නීච කර්මවලට කියලා දැන් මෙතන දානිල් කිව්වනේ. දැන් බලන්න
යොහන් 29:5-29 යහපත්කම් කළා වූ ජීවනයේ නැවත නැගිටීමටත් නපුරුකම් කළා වූ විනිශ්චය නැවත නැගිටීමටත් පිටත් වෙන්න කියලා යොහන් 5 වෙනි පරිච්ඡේදය 29 කියනවා. ඒ වගේම එලිදරව් 20:44 කියනවා. තවද සිංහාසන දුටිමි. මේ සුදු සිංහාසන විනිශ්චය ගැන කියන්නේ. සිංහාසන දුටිමි. ඔහු එහි හිඳගත්තුය. විනිශ්චයන්ද ඔවුන්ට දෙන ලද්දේය. තවද යේසුස් වහන්සේගේ සාක්ෂිය නිසාද දෙවියන් වහන්සේගේ වචනේ නිසාද හිස් කපා දැමනු ලැබුවන්ගේද මුර්ගයාටවත් ඌගේ රූපයටවත් නමස්කාර නොකළා වූ ඌගේ ලකුණ තමන්ගේ නළල් වලට අත් වලට නොලැබුවා වූ තැනැත්තන්ගේ ආත්මයන් දුටිමි. ඔහු ජීවත්ව ක්‍රිස්තුස් වහන්සේ සමග අවුරුදු 1000ක් රජකම් කළෝය. මලා වූ අනෙක් අය අන්න අවුරුදු 1000 කෙලවන තුරු ජීවත් නූනෝය. මේ වනාහි පළවෙනි නැගිටීමය. අර කලින් ඉහලින් කතා කරපු අය තමයි පළවෙනි නැගිටීම. පළවෙනි නැවත නැගිටීමට පංගුකාර ඇති තැනැත්තා වාසනාවන්තයෙක්ය. ශුද්ධය. ඔවුන් කෙරෙහි දෙවැනි මරණයට බලය නැත්තේය. ඔහු දෙවියන් වහන්සේගෙත් ක්‍රිස්තුස් වහන්සේගෙත් පූජකයෝව උන්වහන්සේ හා සමග අවුරුදු 1000ක් රජකම් කරන්නෝය. ඔන්න ඒ පළවෙනි නැගිටීම. දෙවන නැගිටීමක් ගැනත් කියනවා. අපි පස්සේ බලමු ඒක. අප සෑම කෙනෙක් සඳහාම ජීවත් අපි හැමෝම හිතනවා අපි සදාහටම ජීවත් වෙනවා කියලා සමහරව හිතනවා වෙන්න පුළුවන්. එහෙම හිතන අය ඉන්නවනේ මිනිස්සු. තේරුම් ගන්න. අපි සදාකල් ජීවත් වෙන්න යනවායි කියන දේ ඔබ මම ඒ අවබෝධය තුළ හිටියොත් ඔබගේ මගේ ජීවිතයේ අපගේ ගමන වෙනස් කරන්න එක උපයෝගී වෙනවා. මොකද ඔබ පෞකාරයෙක් වෙන්න පුළුවන්, ඔබ ගැලවීම ලැබුවා වූ කෙනෙක් වෙන්න පුළුවන්. මේ කොට්ටාස දෙකම සදාකල් ජීවත් වෙන්න යනවා. යහපත් විපාකය ලැබෙන අය සදාකල් ජීවනය තුළ දෙවියන් වහන්සේ තුළ ප්‍රීතිය තුළ කඳුල නැති දුක නැති ස්ථානයේ ජීවත් වෙන්න යනවා සදාකල්. නීච කමින් නැගිටිනවා කියලා කිව්වනේ. පාපය තුළ ඉඳමින් යේසුස් වහන්සේව පිළි නොගනිමින් දෙවියන් වහන්සේට විරුද්ධව සිටින සියලු මනුෂ්‍යයන් ඒගොල්ලොත් සදාකල් ජීවත් වෙන්න යනවා කොහෙද? සදාකල් ගිනි වෙලේ දුක් විඳිමින්. මට ඒක තේරුම් කරගෙන දෙන්න අපහසුයි. ඊ타මාත්ම විනාශකාරී වේදනාකාරී ලෙස සදාකල් සිටින්න වෙනවා ගිනි විල තුල. මැරෙන්නේ නැහැ ඒගොල්ලෝ. සදාකල් නීචකමටත් කියලා මෙතන කියනවා. නිරයේ භීෂණය කිසි විටකත් අවසන් වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ සදාකාල නීචකම. සමහර කිතුණෝ මේ ලෝකේ ඉන්නවා සමහර කිතුණෝ. සමහර වෙලාවට මේගොල්ලෝ 40ක් 50ක් පමණ කිතුණෝ ඉන්නවා. සමහර කිතුණෝ සිටනවා නිරය කියන්නේ සදාකාල දෙයක් නෙමෙයි කියලා මෙන්න බොරු ඉගැන්වීම. සමහර කිතුණෝ සිටිනවා. දැන් මේ නිරේ භීෂණය කිසි විටකත් අවසන් වෙන්නේ නැහැ. ඒකයි සදාකාල නීචකම. සමහර කිතුණුවන් කියන විදිහට යම් දඬුවම් කාලයකින් පසු පැවැත්මක් නොමැතිව විනාශ වෙනවායි කියලා කියනවා සමහර කිතුණු. ඒ කියන්නේ සමහර කිතුණු අද ඉන්නවා මේ ලෝකේ ඒකලොත් වැඩි ප්‍රසිද්ධියක් සැලකිය යුතු බොහෝ ප්‍රතිශත 140 50 මං කිව්වේ. ඒගොල්ලෝ හිතනවා මේ සදාකාල ගිනිවිල සදාකාල විනාශය කියලා කිව්වම යම් කාලයකට ඒගොල්ලන්ගේ පාපය නිසා දඬුවම් විදලා ගිනිවිලේ අර පිෂ් ගාලා නැති වෙනවා. ඒ කියන්නේ පැවැත්මක් නැති වෙනවා ඒගොල්ලන්ගේ. එහෙම කියන එහෙම කිතුණු ඉන්නවා මේ ලෝකේ. අයුක්ති සහගත පෞකාරයන්ව අපායට ගිනිවිලට යවන බවත්, ඔවුන් ටික කලක් වද හිංසා විඳින බවත්, පසු ඔවුන්ගේ ආත්ම සදාකාල ලෙස විනාශ වෙන බවත් උගන්වන මේ ව්‍යාජ ගැනීම අදක් තියෙනවා. තේරුම් ගන්න. ගිනිවිල සදාකාලිකයි. ඒක මේ කෙටි කාලයකට නෙමෙයි. කෙටි කාලයකට නෙමෙයි. යක්ෂයාට සහ අන්තක්‍රිස්තුස් ලැබෙන සදාකාලික දඬුවම ගැන එළිදරව් 20:10 කියනවා. නිසකව මේක විස්තර කරනවා මෙහෙම. ඔවුන් මුද්‍රා කළ යක්ෂයා වනාහි මුර්ගයාද බොරු අනාගත වතුරුද වසන ගින්නෙන්ද ගෙන්ද ගමින්ද යුත් විලට හෙළනු ලැබුවේය. ඔහු සදා කාලයටම දිවා රෑ දෙක්හිම වද කරනු ලබති. සදා කාලයට වෙන දෙයක්. දැන් මේක ඔබට මට මේ වෙනස් කරන්න බෑ. තර්කානුකූලව නිරය සදාකාලික විය යුතුමයි. මන්ද අසම්පූර්ණ ආත්ම ශරීරවලට කිසි විටක සම්පූර්ණ ගෙවීමක් කළ නොහැකි. මොකද යේසුස් වහන්සේ ගෙවීම කරානේ. ඒ උන්වහන්සේ කෙරේ අදහා ගන්න ඕනේ දැන් ජීවත්ව සිටින කොටයි. මැරුණට පස්සේ ඒ ඔබ සදාකාල ආයේ නැගිටිනවනේ කවදා හරි දවසක. ඒ ආත්ම ශරීරයත් එක්ක ඒ දවසේදී ඔබට ඒ ගෙවීම කරන්න බෑ. අද යේසුස් වහන්සේ කරපු ගෙවීම ඔබ පිළිගන්න. ගෙවීමක් කලන්න බෑ ඒගොල්ලන්ට ආයේ සදාකාලික ගිනිවිලේදී. ඒක නිසා වුන් සදාකල් උන්ගේ පාප සඳහා අකණ්ඩව ඒගොල්ලෝ දඬුවම් විදිය යුතුයි.
ගෙවන්න බෑ වෙලාවෙදි. ආයේ යේසුස් වහන්සේ කිනිවිලට ගිහිල්ලා මැරෙන්න යන්නේ නැහැ. තේරුම් ගන්න මේවා මේ ව්‍යාධි ගැනීම වලින් බේරෙන්න ප්‍රවේශම් වෙන්න. පව් සඳහා අසම්පූර්ණ ගෙවීමක්, පව් සඳහා අඛණ්ඩ ගෙවීමක් කරන්න බැහැයි බව අපි දකිනවා පුරාණ ගිවිසුමේ අර විවිධ පූජාවල් කරානේ. ඒක දිගටම කරන්න වුණානේ. ඒකට හේතුව මොකද? පව් වෙනුවෙන් අඛණ්ඩ පූජාවක් වෙන්න ඕන. ඒක නැවැත්තුවා යේසුස් වහන්සේ. ආයේ මේ සදාකාලේ යේසුස් වහන්සේ කිරි අදා ගන්න ඔබට අවස්ථාවක් එන්නේ නැහැ. දැන් තමයි අවස්ථාව. යොහන් 5:23 ඊළඟ 29 පියාණන් වහන්සේ කවරෙකුවත් විනිශ්චය නොකොට සියලු විනිශ්චය පුත්‍රයාට දී තිබේ. පුත්‍රයාට ගෞරව නොකරන්නා ඔහු එහු පියාණන් වහන්සේට ගෞරව නොකරයි. සබවක් සෙවයක් නුඹලාට කියමි. මාගේ වචනේ අසා මා යුතනන් වහන්සේ අදහන්නාට සදාකාල ජීවනයේ තිබේ. ඔහු විනිශ්චයට පත් නොව මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටි. සබවක් නුඹලාට කියමි. දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ හඬ මලවුන්ට ඇසෙන පැය පැමිණෙන්නේය. දැනුත් පැමිණ තිබේ. අසන අය ජීවත් වන්නෝය. මක්නිසාද පියාණන් වහන්සේ තමන් තුළම ජීවනය ඇතුව සිටින්නාක් මෙන් පුත්‍රයාටත් තමන් තුළම ජීවනය ඇතුව සිටින්ට උන්වහන්සේ වරය දුන්සේක. ඔහු මනුෂ්‍ය පුත්‍රයා බැවින් විනිශ්චය කරන්නට බලය දුන්සේක. මේ ගැන මවිත නොවෙන්න. මක්නිසාද සොහොන් ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ යහපත්කම් කළා වූ ජීවනයේ නැවත නැගිටීමටත් නපුරුකම් කළා වූ විනිශ්චය නැවත නැගිටීමටත් පිටත්ව එන්නෝය. ඒක යොහන් තුමත් පැහැදිලිව කියනවා. එදා දානියෙල් තුමා කියපු දේ ස්ථිර කරනවා. නැවත නැගිටීම් දෙකක්. සමස්තයක් වශයෙන් ශුද්ධ ලියවිල්ල අපට උගන්වන්නේ නැවත නැගිටිනු ලැබුව අය බොහෝ අය පමණක් නොවන බවයි. දානියෙල් 12:2 බොහෝ ඒ සඳහන් වන වචනේ හේබ්‍රීය වචනේ සැමටද කියන භාවිතා කළ හැකි බව සාධක තියෙනවලු. එළිදරව් 26 ඉඳන් 5 ඉඳන් 6 මලා වූ අනෙක් අය අවුරුදු 1000 කෙලවරනතුරු ජීවත් වූනෝය. මේ වනාහි පළවෙනි නැවත නැගිටීමය. පළවෙනි නැගිටීමට පංගුකාර ලැබූ තැනැත්තා වාසනාවන්තයි. ඔවුන් සුද්ධයි කියලා අපි කලිනුත් කතා කරා. ඒක නිසා හැමෝම මලුන්ගේ නැගිටින්න යනවා. බොහෝ අය විතරක් නෙමෙයි. හැමෝම නැගිටින්න යන එක දවසකදී. ඒ වගේම බොහෝ කියන එකේ තේරුම අපි පස්සේ බලමු ඉදිරියේදී. පළවෙනි නැගිටීම ගැන පොඩ්ඩක් අපි මේ කතා කරොත් මෙතනදී දැන් මේ දෙකක් ගැන මේ දානියෙල් කතා කරපු නිසා පළවෙනි නැවත නැගිටීමට උදාහරණ කිහිපයක් සහ පළවෙනි නැගිටීම අපි බයිබල් විශාරදයෝ මෙන්න මෙහෙම කියනවා. පළමු ඵල නැත්නම් ප්‍රථම ඵලය වන යේසුස් වහන්සේ තුන්වන දින නැවත නැගිටීම උත්ථාන වීම 1 කොරින්ති 15:20 පාළුතුමා කියනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට සිටින සේක්මය. ක්‍රිස්තුස් වහන්සේ සතපී සිටින්නන්ගෙන් නාඹුල් ඵලය ප්‍රථම ඵලය. නිසා මේ පළවුණු නැවත නැගිටි නැත්නම් පළවෙනි නැවත නැගිටීමේ පළවෙනි ඵලය තමයි යේසුස් වහන්සේ. මොකද පියාණන් වහන්සේ විසින් උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටා. ආයෙ මැරෙන්නේ නැහැ. පළවෙනි නැවත නැගිටීමට ඔන්න එක පළවෙනි නැවත නැගිටීමේ පළවෙනියා යේසුස් වහන්සේ. ඔසවා ගැනීමේදී ඇදහිලිවන්තයන් නැත්නම් සභා යුගයේ අවසානයේදී ඇදහිලිවන්තයන් උන්වහන්සේ ඔසව ගන්නට යනවා. 1 කොරින්ති 15:51 ඉඳන් මෙන්න නුඹලාට රහසක්. මේක රහසක්. ඒක නිසා මේ කාරණා අද කිතුනෝ ඉන්නවනේ 50%කටත් වැඩිය පීඩාව තුලින් සභාව යනවා. පීඩා කාලේ අවසානයේ සභාව ගන්න කියලාත් කියනවනේ. ඔය කියන්නේ post tribulation, pre tribulation, mid tribulation බොහෝ දේවල් ඉගෙනීම් තියෙන්නේ. දැන් මෙතන රහසක් පාවුලතුමාට දෙවෙනවාසේ යේසුස් වහන්සේ එළිදරව් කරලා තිබෙනවා. ඒ රහස තමයි මේ කියන්නේ රහසක්. ඒ රහස තමයි සභාව ඔසවා ගැනීම. ඒක දානියෙල්ල දන්නේ නැහැ. ඒක පුරාණ කිවිසුමේ සුද්ධවන්තයෝ දන්නේ නැහැ. මොකද පුරාණ කිවිසුමේ කිසිවෙක් ඒගොල්ලන්ට දෙවෙන වහන්සේ සභාව ගැන එළිදරව් කිරීම දුන්නේ නැහැ. ඒ නිසා පුරාණ කිවිසුමේ සුද්ධවන්තයන් අනාගත වත්රුන් සභාව ගැන ඒගොල්ලන්ට දන්නේ නැහැ. ඒගොල්ලොට ඒ එළිදරව් කිරීම දෙවෙන වහන්සේ දුන්නේ නැහැ. අපි රහසක්ව තිබුණා වූ සභාව ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමත් සමග එදා ඒ ක්‍රියාපොත දෙවෙනි පරිච්ඡේදයේ ශුද්ධාත්ම බෞතිස්මයේ පැමිණීමත් සමග සභාව ආරම්භ වුණා. ඒ සභා යුගයේ අවසානයේ තමයි ඇදහිලිවන්තයන් උන්වහන්සේ ඔසව ගන්නට යන්නේ. 1 කොරින්ති 15:51 මෙන්න නුඹලාට රහසක් කියමි. අපි සියල්ලම නැසතේ පෙන්නුමුව. නමුත් අන්තිම හොරණෑම පිබින කල මොහොතකින් ඇසපිය හැලෙන ක්ෂණයකින් අපි සියල්ලම වෙනස් කරනු ලබන්නව. මක්සියාල හොරණෑම පිබිනු ලබන්නේ ඒකල මලාහු නොදිරණ ස්වභාවයෙන් යුක්තව නැගිටිනු ලබන්නෝය. අපිද වෙනස් කරනු ලබන්නව. මක්සියාල දිරණ සුළු මේක නොදිරින බවට පත්වෙන්න ඕනෑය. මරණීය වූ මේක කියන්නේ මේ ශරීරය. හොඳයි මේක අමරණීය භාවයට පැමිණෙන්න ඕනෑය. දිරණ සුළු මේක නොදිරණ භාවයට
භාවයටත් මරණීය වූ මේක අමරණීය වූ භාවයටත් පැමිණ කල්හි මරණය ජයෙන් ගිලිනා ලද්දේයයි ලියා තිබෙන වචනය සම්පූර්ණ වෙන්නේ. ඒක සම්පූර්ණට වෙන්න යනවා මේ දවසේදී. 1:4 අපි දන්නවා මේ වචන. මක්නිසාද යේසුස් වහන්සේ මැරී නැවත නැගිටිනු සේකයි අපි අදහනු නම් එසේම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කරන කොටගෙන සතපී සිටින්න උන්වහන්සේ සමග ගෙන එනසේක මක්නිසාද ස්වාමින් වහන්සේගේ ඊම දක්වා ජීවත්ව ඉතුරු වන අපි සතපුණු තැනැත්තන්ට කිසිසේත් ඉස්සර නොවන්නෙමුව. ස්වාමින් වහන්සේගේ වචනින් අපි නුඹලාට කියමු. මක්නිසාද ස්වාමින් වහන්සේ මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයන්ගේ හඬද දෙවියන්වහන්සේ ගොරනේ නාදී රැතු ස්වර්ගයෙන් බස්නාසේක ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය පළමු කොට නැගිටින්නෝය. එවිට ජීවත්ව ඉතුරු වන සිටින අපි එවෙලෙහිම එකිනෙක එක විටම ඔවුන් සමග ස්වාමින් වහන්සේ සම්මුඛ වන පිණිස වලාකුල් වලින් අහසට ඇද ගනු ලබන්නේ වූ. මේක තමයි කියන්නේ අර හේබ්‍රු භාෂාව හර්පත්සෝ කියන එක. මෙසේ අපි නිතරම ස්වාමින් වහන්සේ සමග සිටින්නෙමුව. ඉන්නිසා මේ වචන වලින් එකිනෙක කිනා සනසා ගන්න. ඉදිරියේදී සභාව උසව ගැනීම ඒ අධ්‍යයනයේදී මම මේක තවත් මේක ගැන කතා කරන්න යනවා. මේ මොකද්ද මේ සනසීම කියන්නේ? ඔබට සනසීමක් එන්නේ නැහැ. කිතුණු සභාවට සනසීමක් හොයන්න පීඩා කාලේ මැද්දේ. යාකොබ්ගේ විපත්ති කාලේ මැද්දේ. කිතුණු සභාවට මොකද්ද තියෙන සනසීම? මේව ඉදිරියේ අපි කතා කරමු. සාක්ෂිකරුවන් දෙදෙනා තවත් පළවෙනි නැවත නැගිටීම. සාක්ෂිකරුවන් දෙදෙනා පීඩා කාලේ මැද්දේදී ඔසව ගන්නවා. එළිදරව් 11 සඳහන් වෙනවා. ඒ දවස් 3මාරකට පසු ඒගොල්ලෝ මැරිලා. ජීවන හුස්ම දෙවෙනවස උන් තුලට පැමිණ. ඔහු නැගිට සිටියෝය. ඔවුන් දුටුවන් කෙරෙහි මහත් බයක් පැමිණුනේය. මෙහි නැගී එන්නේයි. come up. මෙහි නැගී එන්නේයි ස්වර්ගයෙන් තමන්ට කියන මහත් හඬක් ඔවුන්ට ඇසුනේය. ඔහුද වලාකුලෙන් ස්වර්ගෙට නැගී ගියෝය. ඒකත් ඒ පළවෙනි නැගිටීමට අයත්. ඒ වගේම හතරවෙනි උදාහරණේ පළවෙනි නැවත නැගිටීම ගැන පීඩාවේදී දිවිපිදු වැදිලිවන්තයෝ වේද සාක්ෂිකයෝ එළිදරව් පොතේ 7 සඳහන් වෙන උන්පසු සියලු ජාතීන්ගෙන්ද ගෝත්‍රයන්ගෙන්ද සෙනගගිනුත් භාෂාවෙනුත් කිසිවට ගණන් කළ නොහැකි මහත් සමූහයක් සුදුසලු පැළඳ තමුන්ගේ අත්වල තාලපත්‍ර ඇතුව සිංහාසන ඉදිරිහි බැටළු පැටවානන් ඉදිරිහි සිටිනවා දුටුමි. ඔහු සිංහාසනයේ වැඩ සිටින අපේ දෙවියන් වහන්සේට බැටළු පැටවානන්ට ගැලවීම අයිතියයි කියා මහත් ශබ්දයකින් හඬ ගැසුවෝය. සියලු දේවදූතයෝ සිංහාසනයේ වැඩිමහල්ලන්ද ජීවමාන සත්වයන් 4 දෙනාට වතකොට සිට සිංහාසනයේ ඉදිරියේ මුහුණින් වැටි දෙවියන් වහන්සේට නමස්කාර කරමින් ආමෙන්. ප්‍රශංසාවද තේජසද ප්‍රඥාවද ස්තුතියද ගෞරවයද බලයද පරාක්‍රමයද සදාකාලයටම අපේ දෙවියන් වහන්සේටම වේවා. ආමෙන් යයි කිව්වෝය. එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කතා කොට සුදු සලු පැලඳ සිටින මොහු කවුරුන්ද? කොතනින්ද ආවෝදයි මාගෙන් ඇසුවේ? මමද මාගේ ස්වාමිනී මම දන්නේ යයි ඔහුට මම නොදන්නේ මම දන්නේ යයි ඔහුට කීමි. ඔහු කියනුයේ මොහු මහත් පීඩා මැදින් එන්නෝය. ඔහු තමුන්ගේ සලු බැටළු පැටවන්නන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝය. එබැවින් ඔහු දෙවියන් වහන්සේගේ සිංහාසන ඉදිරියේ සිටිති. උන්වහන්සේගේ මාලිගාවේ රැඳවල් උන්වහන්සේට සේවය කරති. සිංහාසනෙහි වැඩ සිටින තනන් වහන්සේ තමන්ගේ මණ්ඩපය ඔවුන්ට උඩින් විදහනසේක. ඔවුන්ට තවත් බඩගිනි වන්නේවත් පිපාස වන්නේවත් නැත. සූර රශ්මිය කිසි රශ්නයක් ඔවුන්ට පහර දෙන්නේ නැත. මක්ෂයර සිංහාසනයේ මැද සිටින බැටළු පැටවානෝ ඔවුන්ගේ එඬේරාවි ජීවන දියවුල් පතට ඔවුන් ගෙන යනසේක. උන්වහන්සේද ඔවුන්ගේ ඇස් වලින් කඳුළු සියලු කඳුළු පිස්ස දමනසේක. වේද සාක්ෂිකයන්ගේ නැවත නැගිටීම. ඒකෙම දෙවෙනි කොටස පරණ කිවිසුමේ ශුද්ධවන්තයන් නැවත නැගිටීම. අපි දැන් දානියෙල් පොතේ 12:13 කතා කරා. ඒ වගේම යෙසායා 26:19 කියනවා ඔබගේ මලාහු ජීවත් වන්නෝය. මේ ඔබගේ මලාහු කියන්නේ ඊශ්‍රායල් සෙනගටයි කියන්නේ. ඔබගේ මලාහු ජීවත් වන්නෝය. මාගේ මල කඳන් නැගිටිනවා ඇත. දූලියෙහි වසන්නේනි පිබිදිය ගී කියන්න. මක්නිසාද ඔබගේ පිණි පලා ජාතිවල පිණිමෙන්ය. පොළව සා මලවුන් පිට ඔබ ඒවා බසින්ට සලස්වනසේක. බයිබල් විශාරදයෝ කියනවා පරණ කිවිසුමේ ශුද්ධවන්තයන් මේ අනාගත වත්රුන්ලා දාවිද් තුමාලා ඇතුළු අබ්‍රහම්ලා මේ සියල්ලෝම ඒ අවසාන කාලේ පීඩා කාලයට පස්සේ නැවත නැගිටින්න යනවා. ඒක තමයි පළවෙනි නැවත නැගිටීම. දෙවෙනි නැගිටීම කියලා බයිබලේ අපි කතා කරා. අවුරුදු 10 ඒ දහසක පාලන ඒ රාජධානියෙන් පසු ඒ සුදු සිංහාසන විනිශ්චය ඉදිරියේ පෙනී සිටීම සහ ඔවුන්ගේ නම් ඒ ජීවන පොතේ එලියා නැති නිසා ඇදහිල්ල නැති බලුන් සියල්ලම නැවත
නැගිටවනවා. හැබැයි ඒගොල්ලෝගේ මොකද වෙන්නේ? ඒගොල්ලෝගේ බහුතරය ගිනි විලට යන්නේ. ඔවුන් දෙවියන් වහන්සේගේ මහිමයෙන් සදාහටම වෙන් වී දෙවන මරණය වන ගිනි විලට හෙළනු ලබනවා. ඒක තමයි දෙවනි මරණය. අපි කලින් කතා කරා ඉලිදරව් 20 වෙනි ඒ පරිච්ඡේදය 12. මලාව ලොකු අයද කුඩා අයද සිංහාසන ඉදිරියේ සිටින අදුටෙමි. පොද්ද දිගහැරනු ලැබුවේය. ජීවන පොත වන තවත් පොතක් දිගහැරනු ලැබීය. මලාහු තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියන ලද දේවල් වලින් විනිශ්චය කරනු ලැබුවෝය. සමුද්‍රයේ උන් මලවුන් පාවා දුන්නෝය. මරණයත් පාතාලයත් එහි උන් මලවුන් පාවා දුන්නෝය. ඒ කියන්නේ මුළු මනුෂ්‍ය වර්ගයා මැලිච්ච සියල්ලම නැවත නැගිටින එදාට. ඔහු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චය කරනු ලැබුවෝය. මරණයත් පාතාලයත් ගිනිවිලට හෙළනු ලද්දේය. මෙය දෙවනි මරණයය. එනම් ගිනිවිලය. යමකුගේ නම ජීවන පොතේ ලියා නැති බව සම්භවීද ඔහු ගිනිවිලට හෙළනු ලැබුවේය. මෙය දෙවනි මරණයයි. නිසා දරුවනේ මේව තේරුම් ගන්න. දැන් මෙතනදී කලින් කතා කරා සියල්ල. දැන් සියල්ල නම බොහෝ ලෙස සඳහන් වෙනවා මෙතන. ඒකට සමහර බයිබල් විශාරදයෝ කියනවා සරලව කිව්වොත් සියලු මනුෂ්‍ය මාර්ගයා මිය යන්නේ නැහැ. ඒකට හේතුව රහසක්. පාවුලතුමා කිව්වේ විශේෂයෙන් ඔසවා ගැනීමේදී සභාව ඒ වෙලාවේ ජීවත් වෙන අය මැරෙන්න යන්නේ නැහැ. ඒකත් ඉංගියක්. දානියෙල් 12:3. නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තියෙන්ද බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවා ගන්නෝ තාරකාවන් මෙන්ද සදා කාලයටම බැබලෙන්නෝය. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව තුල ජීවත් වන අය බැබලෙන්ට යනවා. මුළු මහත් ව්‍යසනයන් තිබියදී ඊශ්‍රායල් වෙත එන සියලු දුෂ්කරතා මැද්දේ දෙවියන් වහන්සේට ප්‍රඥාව අය සිටිනවන්. ඒ ප්‍රඥාවන්ත අය ඒ කාලෙත් ඉන්න යනවා. ඔවුන් බැබලෙන්ට යනවා. ඔවුන් මැරුණත් ඔවුන් බැබලෙන්ට යනවා. තවද අප සැබෑ කිතුණුවන් අපි ලෝකයට ආලෝකයක් විය යුතුයි. ඒක බයිබලයේ කියනවා. ඔබ දන්නවා ඔබම. ක්‍රිස්තුස් වහන්සේ ලෝකයේ ආලෝකය වන අතර උන්වහන්සේගේ ආනුගාමිකයන් තුලින් එම ආලෝකය විහිදෙන්නේ. අපි ආලෝකයක් නෑ. අපි තුලින් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ ආලෝකය අපි තුලින් විහිදෙන්න ඕන. ඒ අපගේ හොඳක් නෙමෙයි. සැබෑ කිතුණුවන්ට යම් අය අකමැති. ඒ අකමැති පිරිස අන්ධකාරයේ සිටින බැවින් ඒගොල්ලෝ ආලෝකයට එන්න අකමැති. ඒක තමයි හේතුව. අද සැබෑ කිතුණුවන්ට අනිත් කිතුණු අකමැති. බොරු කිතුණු රෝමාන කතෝලිකයෝ ඇතුළු බයිබලයේ තුල සිටින කිතුණාට අකමැති. ඒකට හේතුව ඒගොල්ලෝ පාපය තුල ඉන්නවා. දේව වචනේ ඒගොල්ලෝ විශ්වාස කරන්නේ ඒගොල්ලන්ට හොඳ මහා ලොකු මනුෂ්‍ය නියෝග විතරයි. අර පාප්පරයෙන් ආපු. ඒගොල්ලන්ටත් ගිනිවිලට තමයි යන්න වෙන්නේ යේසුස් වහන්සේ කිරිය අදහයි නැත්තම්. කිතුණු උනාට වැඩක් නැහැ උපතින්. පාරම්පරික සාම්ප්‍රදායික කිතුණු උනාට වැඩක් නැහැ. ගිනිවිලට යන්නේ ඔබ ප්‍රවේශම් වෙන්න. ක්‍රිස්තුස් වහන්සේගේ පසුතැවීමෙන් පිළිගෙන පවිත්‍ර වෙලා උන්වහන්සේට යටත් වෙන්න. යොහන් 3:19 ඉඳන් කියනවා විනිශ්චය නම් මේය. ලෝකයට ආලෝකයේ පැමිණ තිබෙන නමුත් මනුෂ්‍යයන්ගේ ක්‍රියා නපුරු බැවින් ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම් වූ බවය. නපුරුකම් කරන සෑම දෙනම ආලෝකයට වෛර වී තමුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු නොවන පිණිස ආලෝකයට නොඇති. නමුත් සැබෑව කරන්නා තමාගේ ක්‍රියා දෙවියන් වහන්සේ තුල කළ බව ප්‍රකාශ වන පිණිස ආලෝකයට එන්නේ යයි කීසේක. දැන් තේරෙනවනේ? 1 පේත්‍රස් 2:9. නමුත් අන්ධකාරයෙන් Tamanගේ විශ්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන් වහන්සේගේ උත්කෘෂ්ඨතාවයත් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධ වූ ජාතියක්ද දෙවියන් වහන්සේ සන්තක සෙනගක්ද වන්නෝය. මේක ඊශ්‍රායල් ඇතුළු අන්‍ය ජාතිකයන් වන අන්‍ය ජාතික සභාව වන ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ මමත් අයිති මේකට. බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවා ගන්නව තාරකාවන් මෙන්ද මෙතනදී කිව්වා. මෙතනදී දෙවියන් වහන්සේගේ සෙනග අතර සිටින ප්‍රඥාවන්තයින් නම් බොහෝ දෙනෙක් ධර්මිෂ්ඨකමට හරව ගන්නවා මෙච්චර මේ පීඩා කාලෙ මැද්දෙත්. අපි දකිනවා දෙවියන් වහන්සේ සියලු මිනිසුන් තාරකා හා දෙවියන් වහන්සේගේ හැම මිනිසෙක තාරකා හා සමානයි. ඔවුන් ආලෝකයේ විහිදුවන අතර අනෙක් අයට දැක ගැනීමට සහ ඔවුන්ගේ මාවත සොයා ගැනීමට උපකාර වෙනවා. ඒකයි කියන්නේ ඔබ ආලෝකයක් වෙන ලෝකයට. නමුත් නිසකවම බොහෝ දෙනා ධර්මිෂ්ඨකම වෙත හරවන අය ඊටත් වඩා දීප්තිමත්ව බැබලෙන්ට යනවා. මිනිසුන්ට ආලෝකය දැක ගැනීමට සහ ඔවුන්ගේ මාවත් සොයා ගැනීමට ඔවුන් උපකාර වෙනවා. ඒ වෙනි සීලම දරුවන්. මෙම් පොරොන්දුව සීලු ප්‍රඥාවන්තයින්ට සහ සෑම යුගයක බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකම කරා ඒ හැරෙන පිණිස ක්‍රියා කළ සියලු දෙනාටම අදාළ වෙන්න යනවා. බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවන්න ක්‍රියා කරපු හැම යුගයකම අයට මේක අදාළ වෙන්න යනවා. සමහර විට අලුත් පරණ කිසිම අයත් නැවිදින්න යනවානේ. අනාගත වතුරු
ඒගොල්ලෝ කොච්චර යහපත්ද? ඒගොල්ලෝ බොහෝ මනුෂ්‍යයන්ගේ ධර්මිෂ්ඨකමට හරවන්න දෙවියන් වහන්සේ පාවිච්චි කරා ඒගොල්ලන්. ඒ වගේම අලුත් කිවිසුමේ එලිදරව් පොතේ ලියලා නමුත් පීඩා කාලය තුල ඊශ්‍රායෙල් අර ගෝත්‍ර වලින් 1,44,000ක් වූ යුදෙව් එවැන්ජලිස්ට්වරුන් සඳහා මේක වඩාත්ම මේක නිශ්චිත යෙදුම තිබෙනවා. වඩාත් මේක වේට් එකක් තිබෙනවා මේගොල්ලෝ ගැන එලිදරව් 7 වෙනි පරිච්ඡේදයේ මේක සඳහන් වෙනවා. ඒ දෙවියන් වහන්සේ තෝරගන්න ඕන ගෝත්‍ර වලින් 1,44,000ක් යුදෙව් එවැන්ජලිස්ට්වරුන් ඒ කාලේදී මේ පීඩා කාලෙ මැද්දේ විශේෂයෙන් මේගොල්ලෝ ගැන මෙතනදී කතා කරනවා. සභාව නැහැ. ඔන්න නැවත මම මතක් කරනවා. මේ වෙලාවේදී සභාව නැහැ. සභාව ඔන්න එන්න එපා සභාව මෙතනට. හොඳේ ඔබ මේ ඊශ්‍රායල් සෙනගට තියෙන සැලසුම් මැදට ඔබ පනින්න එපා සභාවට මම මේ කියන්නේ. මම සභාව නෙමෙයි අපි සියල්ලම ක්‍රිස්තුස් වහන්සේගේ සභා ශරීරය අවයව ජීවමාන ගල්. ඒ නිසා පඬිතුයෝ වෙන්න එපා. යටත් වෙන්න බයිබල් ඉගැන්වීම තුල ඔබ මම යටත් වෙන්න ඕන. මෙතන සභාව නැහැ දැන්. සභාව සුවර්ගෙ මේ වෙලාවේ. ඊට පස්සේ මෙතනදී කියනවා සදා කාලෙටම ඉංග්‍රීසියෙන් කියනවා forever and ever. සදා කාලෙටම දෙවියන් වහන්සේගේ ඒ ප්‍රඥාවන්තයින්ගේ සහ බොහෝ දෙනෙක් ධර්මිෂ්ඨකමට හරවා ගන්න අයගේ දීප්තිය සදාටම පවතිනට යනවා. ඒක වියකෙන්න යන්නේ නැහැ ස්වර්ගෙදී. එය නොනැසී පවතින අතර අප උත්සාහ දරන අපි මේ ලෝකයේ මිනිස්සු අපි බොහෝ උත්සාහ කරනවා මේ ලෝකේ తాවකාලිකව බැබලෙන්න බොහෝ දේවල් තුල ඒවා తాවකාලිකයි. හැබැයි අපි දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුල මේ ගමන යමින් උන්වහන්සේගේ දරුවන් ලෙස උන්වහන්සේගේ ආනුගාමිකයන් ලෙස මේ ගමන අපි කෙලවර කරන්න ඕන. එතකොට අපිට සදාකාලේ උන්වහන්සේ ඒ සදාකාලේ සදා අපි ආයෝජනය කරොත් අපිට උන්වහන්සේ බැබලෙන්න දෙනවා. මම දන්නේ නැහැ මොකක්ද ඒ දේ කියලා. මොකද ඒවා අපි කවුරුත් අපිට යද්දකීම නැහනේ. ඒවා ගැන අර්ථකථනය කරන්න මම යන්නේ නැහැ. මේ ඔටුනු ගැනත් කියන්නේ ධර්මිෂ්ඨකමේ ඔටුනු. මේවා හරි අමාරුයි තේරුම් ගන්න. මොකද දැන් ඔටුන්නක් දාගෙන ඉන්නකොට කොච්චර ඔලුවට රිදෙනවද නේ? ඒවා අපි දන්නේ නැහැ ඒ කාලේ. දානියෙල් 12:4 පොත මුද්‍රා තැබීමට උපදෙස් දෙනවා. නමුත් දානියෙල් නුඹ මේ වචන අසා අන්තිම කාලයේ දක්වා පොත මුද්‍රා කර තබන්න. බොහෝ දෙනෙක් එය කියනවා ඇත. දැනගැම්මද වැඩි වෙනවායයි කීවේ. මේක ඉංග්‍රීසි භාෂාවෙන් මෙහෙමයි කියන්නේ. But thou, O Daniel, shut up the words and seal the book, even to the time of the end. Many shall run to and fro, and knowledge shall be increased. දැන් මෙතන සිංහල භාෂාවේ කියන්නේ බොහෝ දෙනෙක් එය කියවා බලනවා ඇත. ඒක යම් ආකාරයක හරි. නමුත් ඒකේ පැහැදිලි අර්ථය මේ සිංහල භාෂාවේ මේ පරිවර්තනේ නෑ. ඒ ඉංග්‍රීසි භාෂාවේ කියනවා many shall run to and fro. අපි ඉදිරියට මේක බලන්න යනවා. දැන් මෙතන වසා දැමීමෙන් ඇඟවෙන්නේ වචනය අවශ්‍ය වනතුරු ආරක්ෂිතව තබාගත යුතු බවයි ඒක හැඟවෙනවා. එක විදිහකට. පොත මුද්‍රා කිරීම මගින් පණිවිඩයේ සත්‍යාපනය අපි කියන ඔතෙන්ටිකේටිං ඒ පණිවිඩයේ සත්‍යාපනය කරනවා. ඒ වගේම එය ආරක්ෂා කිරීම කියන ප්‍රිසර්විං කියලා කියන්නේ ඔතෙන්ටිකේටිං ප්‍රිසර්විං අපි යමක් මුද්‍රා කරනවා කියන්නේ එවැනි හැඟීමක් ඒ දිත්‍ය හැඟීම තිබෙනවා. සත්‍යාපනය කිරීම සහ ආරක්ෂා කිරීම කියන මේ හැඟීම් දෙකම ඒ දිත්‍ය හැඟීම තිබෙනවා මේ පොත මුද්‍රා කිරීම තුළ. මෙම වචනය වසා අන්තිම කාලේ දක්වා පොත මුද්‍රා කර තබන්න. පොත ඇත්ත වශයෙන්ම මුද්‍රා තැබිය හැකිවන පරිදි දානියෙල් අපිට ඕන තරම් කාරණා හෙළිදරව් කරලා තිබෙනවා. දානියෙල් 11:36 සිට දානියෙල් 12:3 වෙනි දක්වා අපට මේක පේනවා. දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන්ම විරුද්ධ වූ ලෝකපාලකයෙක් ගැන කතා කළා. පාලු කිලීමේ පිළිකුල පදනම් කරගත් ලෝක ආගම ගැන කතා කළා. පාලකයා පරාජයට පත් කරන ලෝක යුද්ධය ගැන කතා කළා. වසර 3මාරක් ඊශ්‍රායල්ගේ මහත් පීඩාව පැවතෙන කාලයක් ගැන අපි කතා කළා. පීඩා වලින් පසු දෙවියන් වහන්සේගේ සෙනඟට ගැලවීම ගැන අපි කතා කළා. නැවත නැගිටීම සහ විනිශ්චය ගැන අපි කතා කළා. මේ දානියෙල් පොතේ මේ අධ්‍යයනයෙන් අවසාන මේ 10 11 මේ දැන් 12 අධ්‍යයනය කරමින් ඉන්නේ. ධර්මිෂ්ඨයාගේ විපාකය ගැන අපි අධ්‍යයනය කළා. මේක තේරුම් ගන්න. අන්තිම කාලේ දක්වා කියලා කිව්වනේ මෙතනදී. දානියෙල්ගේ අනාගත වැකිය ඔහුගේ කාලයේදීම ඇත්තෙන්ම වටිනාකමක් ලැබුණද? දානියෙල්ටත් මේව සමහරව තේරුන්නේ නැහැ. දානියෙල් මේක කියනවා. සමහර විට වටිනාකමක් තියෙන්නේ නැති අනිවාර්යෙන්ම. මොකද බයිබලයෙන් උන්වහන්සේගේ දේ වචනේ දේවානුභාවයෙන් දුන් ලියවිල්ල. නමුත් ඔහුගේ අනාගත වැකිය වඩාත් වැදගත් වන අවසානයක දවසක්. එනම් මෙතන කිව්වනේ අන්තිම කාලය පැමිණෙන්න යනවා. එම නිසා වචනය වසා දැමීම සහ පොත අවසානයේ දක්වා මුද්‍රා තැබීම වැදගත් වෙලා තිබෙනවා. ආත්මිකව සහ වචනාර්ථයෙන් සමබරව මේක තේරුම් ගන්න අපි උත්සාහ කරන්න ඕන.
මොකද එලිදරව් පොත අවසාන පොත බයිබලයේ දෙවියන් වහන්සේ යෝහන්ට කියනවා මේක මුද්‍රා කරන්න එපා. අවසාන කාලේ යේසුස් වහන්සේගේ කාලෙන් තමයි ඉඳන් පටන් ගත්ත අවසාන යුගය. ඒක හරි. සභා යුගය වගේම මේ අවසාන කාලය කියන මේ කාලය පටන් ගත්ත යේසුස් වහන්සේගේ කාලෙම. ඒක සමහර බයිබල් බොහෝ බයිබල් විශාරදයෝ කියන අවසාන කාලේ. ඒකෙත් අවසානයේ තමයි අපි දැන් ඉන්නේ මේ. ඒ නිසා අන්තිම කාලයක් පැමිණෙන්න යනවා. ඒ කාලේ දක්වා මේක මුද්‍රා කරන්න කිව්වා. හැබැයි යෝහන්ට එලිදරව් පොත දෙනකොට කිව්වා මුද්‍රා කරන්න එපා. දැන් අපි මේ සියල්ල මුද්‍රාවෙන් ඇරිලා ඉන්නේ. මේ කාලේ අන්තිම කාලේ අපි ඉන්නේ. කලිනුත් අපි ඒව බැලුවා. කලින් පරිච්ඡේද අධ්‍යයනය කරනකොට. අවසානයේ එනතෙක් අපි බලා සිටිය යුතුය. සහ පහත දැක්වෙන ගණනය කිරීම වලදී පෙනී යන්නේ එය 20 වන සියවස දක්වා නොපෙමිණෙන බවයි. මෙම අනාවැකිය දැනට සම්පූර්ණ ලෙස තේරුම් ගැනීමට හේතුව අපි මෙහි දකිමු. එහි 21 වන සියවසේ සිටින අපි දේව වචනය තුල හොඳින්ම දන්නවා අප සිටින්නේ අවසාන කාලයේ බව. මේ අවසාන පරම්පරාව අපි දන්නවා. දැන් දානියෙල්ලාට මේවා දෙවෙනාසි ලිදරව් කරනකොට මේ කියපු බොහෝ දේ සමහර දේවල් ඉෂ්ට වුණත් සමහර දේ අනාගතේ වෙන්න යනවා. නමුත් අපි දන්නවා දැන් අපි ඉන්නේ 21 වන සියවසේ. අපි දන්නවා මේ කාරණාවල් මේ අවසාන කාලේ මේ 21 වන සියවසේ වෙන්න යන දේවල් තමයි මේ අපි ඒක දැන් පැහැදිලිව දන්නවා ඉගෙනීම් තුලයි දන්නේ. අපිට අලුත් එළිදරව් කිරීම එන්නේ යන්නේ නැහැ. අලුත් එළිදරව් කිරීම ඉදිරියේ බොහෝ ප්‍රවේශම් වෙන්න ඕන. මේක පාවුලුතුමත් කිව්වා. දූතෙක් ඇවිල්ලා කිව්වත් පිළිගන්න එපා කියලා. දේව දූතයෙක් ඇවිල්ලා කිව්වත් පිළිගන්න එපා කියලා. ඒ නිසා ප්‍රවේශම් වෙන්න ඕන. ඉතින්සලා අපි ඉන්නේ 21 වන සියවසේ අපි ඉන්නේ දැන් අන්තිම කාලේ. ඒක පැහැදිලි බයිබල ඉගෙනීම් සහ ලෝකයේ වෙන දේවල් අපි බලනකොට මේ කරුණාව දීලා තින්නේ සැබෑ කිතුණන්ට විතරයි. හොඳයි සැබෑ කිතුණන්ට විතරයි මේවා තේරුම් ගන්න මේ කාලවලද ප්‍රස්තාවවලද තේරුම් ගන්න දෙවියන් වහන්සේ සලස්සලා තිබෙන්නේ. ඒ තේරුම් ගන්න. හොඳයි. ඒ නිසා අපි ඉන්නේ මේ අන්තිම පරම්පරාවේ. බොහෝ දෙනෙක් එය කියවා බලනවා ඇත. දැනගැම්මද වැඩි වෙන්නේ නැහැ කිව්වා. මම එතනදී කිව්වා ඉංග්‍රීසි භාෂාවෙන් එතන කියනවා run to and fro කියන දුවන විට කියන අදහසක් තමයි එතන දෙන්නේ. හරි පරිවර්තනය තුල. මෙහිදී දානියෙල් විස්තර කරන්නේ අවසාන කාලයේ ලක්ෂණයක් ප්‍රධාන ලක්ෂණයක් අවසාන කාලේ. මොකද්ද? බොහෝ දෙනෙක් මෙම අනාවැකිය අපේ නූතන යුගයේ මේ සංචාරයන් වලදී ගිහිල්ලා අර රටට මේ රටට ගිහිල්ලා බයිබලය අධ්‍යයනය කරන්න බොහෝ දුර දුවනවා. එහාට දුවනවා මෙහාට දුවනවා බයිබලය අධ්‍යයනය කරනවා තාක්ෂණය හරහා විදුලි තරංග හරහා ආලෝක තරංග දැන් කියන්නේ කොක්සියල් කේබල්ස් හරහා මේ මුහුදු යට තරංග හරහා මිනිස්සු එහාට මෙහාට ගමන් කරන අද තොරතුරු තාක්ෂණය පාවිච්චි කරලා අද මෙහෙම ඉන්නකොට ඔබට ඕනම රටක තිබෙන සර්වර් එකක තිබෙන තොරතුරු ලබා ගන්න පුළුවන් අන්තර්ජාලය හරහා මේවා ඇතුළම මම මේවා තේරුම් ගන්න සමබරව අද මිනිස්සු ප්ලේන් වලින් බෝට් වලින් විවිධ එවැනි ට්‍රාන්ස්පෝර්ටේෂන්ස් තුලින් එහෙට මෙහෙට මිනිස්සු යනවා රටට මේ රටට අද බොහෝ සුභාරංචිය මේ අන්තිම කාලේ ඉගෙනීම් අද ඉගෙනීම් වල අධ්‍යයනයන් අද මේ අවසාන සියවස තුල බොහෝ එලිදරව් වෙමින් ඒවා තාක්ෂණය හරහා අද හැම මිනිස්සෙක්ටම ඒවා අද ඒවා දැනගන්න සලස්විලා තිබෙනවා. මේ කාලය ගැනයි මේ දානියෙල් කිව්වේ. ඒකයි කියන්නේ to run to and fro කියලා එතනදී King James version එකේ තියෙන්නේ. දැන් මෙතනදී අනාගත වේදී අපේ නූතන යුගයේ සංචාරයේදී සහ තොරතුරු තාක්ෂණය තුල දැනගැනීමේ පිපිරීමක් බයිබලයේ මේ ගැනීම අනුව අද ලෝක මිනිස්සු කියන අපි දන්නනේ අවසාන මේ සියවස තුල මේ දැනගැනීමේ පිපිරීමක් වුණානේ. පරිගණක තාක්ෂණය ආවත් එක්කම දැනගැනීම පිපිරීමක් වුණා. අද ඕනම දෙයක් ඔබට මේ තාක්ෂණය හරහා ඉක්මනින්ම දැනගන්න පුළුවන්. ඔබ මේ ලයිබ්‍රරි එකට ගිහිල්ලා අර මේ වෙහෙස වෙලා ලයිබ්‍රරි එකට ගිහිල්ලා පොත් හොයන්න ඉන්න ඕනේ. අද හැම දෙයක්ම අද තිබෙනවා. බොහෝ දේවල් මුදල් ගෙවලා පොත් කියවන්න පුළුවන් දේවල් තිබෙනවා. මුදල් ගෙවලත් ඒ වගේ මුදල් ගොන්නේ නැතුවත් අද බොහෝ අධ්‍යයනයන් ලබා ගන්නට පුළුවන්. දැනගැනීමේ වර්ධනය. Knowledge shall be increased. දැනගැන්ම වර්ධනය වැඩි වන්නේ. අද මේක ඉෂ්ට වෙලා ඒකේ අවසානයේත් අපි ඉන්නේ. දානියෙල් මේක ඉගෙන ගන්න මේක දානියෙල්ට දෙවෙනාස ඉල්ලදරව් කරනකොට දානියෙල් මේව දන්නේ නැහැ. දානියෙල් මේව දන්නේ නැහැ. නමුත් අද මේ දේවල් වෙමින් පවතිනවා. Many shall run to and fro and knowledge shall be increased. බොහෝ දෙනෙක් එය කියවා බලනවා ඇත දැනගැන්මද වැඩි වෙන්නේ. වේගවත් ප්‍රවාහන ක්‍රම සංචාරයන් වලට වඩා දැනුම සෙවීමේ අදහසින් මේක සිදුවෙන බවයි මේ එතනදි අර්ථකත් වෙන්නේ. ප්‍රධාන ලෙස අදහස් වෙනවා. ඒයින් අදහස් වෙන්නේ විශේෂයෙන් අනාගතයේ සිදුවීම් ගැන අපි සලකා බැලීමේදී වැදගත් ප්‍රශ්න වලට පිළිතුරු සොවන්න මිනිස්සු උත්සාහ කරන මේ අවසාන කාලේ ඔබ මම ඒව දන්නවා.
මේ ලෝකේ වෙන දේවල් ගැන අද මිනිස්සු හොයනවා නිතර හැම දෙයක්ම. මෙහෙට යනවා මෙහෙට යනවා. ඒ තාක්ෂණය හරහා අන්තර්ජාලය තුල තොරතුරු හොයනවා. තේරෙන්නේ නැද්ද? දෙවියන් වහන්සේගේ වචනේ කොපමණ බලවත්ද? අවුරුදු 2600කට ඉස්සෙල්ලා දානියෙල්ට මේ දීපු අනාගත වාක්‍ය අදිෂ්ඨ වෙලා තිබෙනවා මේ සමහර කාරණා. මේවා තේරුම් ගන්න. මොකද අපි දකිනවා ඊශ්‍රායල් ඉතිහාසය තුල ඊශ්‍රායලයට මේවා කරන්න බැරි යුගයන් ආවා පීඩාව නිසා. ඊශ්‍රායලේ විසුව හැරුවම ඒගොල්ලන්ගේ ග්‍රන්ථවලට ඒගොල්ලන්ගේ බයිබලේ නැත්නම් මේ පැපිරස් ඇතුළේ ඒවා වලට ඒගොල්ලන්ට අත දමන්නත් අවස්ථාවක් නැතුණා සමහර මේ ඊශ්‍රායල් සෙනගට. අපි දකිනවා අදත් වර්තමානයේ සමහර විශේෂයෙන් අරාබික රටවල් වලට බයිබලේ තහනම් මම දැක්කා නිවුස් වල ලංකාවේ මේ පීච්චන් නිවුස් වල නෙමෙයි අන්තර්ජාලයේ විශ්වාස කටයුතු නිවුස් වල මම දැක්කා අන්න ඊශ්‍රායල් මේ සමා වෙන්න මේ ඇෆ්ගනිස්තාන් අර ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් ගෙයින්ගෙට ගිහිල්ලා ඒ ඇෆ්ගනිස්තාන් මිනිසුන්ගේ ස්මාර්ට්ෆෝන් වල බයිබල් තියෙනවද කියලාත් බලනවලු දැන්. ඉතින් බලන්න ආමෝස් 8 කියනවා එවිට මිනිස්සු ස්වාමින් වහන්සේගේ වචනය සොයන පිණිස මුහුදෙන් මුහුදට ගමන් කරන්න ඕය. උතුරේ සිට නැගෙනහිරට ඔබ දුවනවා ඇත. නමුත් ඔවුන්ට සම්බවන්නේ නැත. සමාරී අපරාධය ගැන දිවුරන්නා වූ දාන් නුඹේ දෙවියන් වහන්සේ දෙවියන් ජීවමාන බව සැබෑසේම කියාත් බේර් ෂෙබර්හි මාර්ගයේ ජීවමාන බව සැබෑසේම ක්‍රියාත් කියන්නා වූ සෝබන කන්‍යාවෝද තරුණියෝද ඒ කාලෙදී පිපාසයෙන් ක්ලාන්ත වී නැවත නොනැගිටින හැටියට වැටෙන්න ඕයයි ස්වාමින් වහන්සේ කියන්නේ. මම මේක අධ්‍යයනය කරලා කියන්නේ නැහැ. බලන්න එහෙම කත්තේ තිබුත් මේවා මීට පෙර ඊශ්‍රායලට මුහුණ පාන්න වුණා. අදත් මේවා වෙන්නේ නැද්ද? අන්තක්‍රිස්තුස්ගේ පාලනයේ සමයේදීත් මේවා වෙයි. අද මේ මුස්ලිම් අන්තවාදීන් මේ මුස්ලිම් කිතුණුවන් මුස්ලිම් මිනිසයන්ගේ ෆෝන් වල තිබෙන බයිබල් ඇප්ස් තිබුණොත් ඝාතනයටපත් කරනවා. මෙවැනි තත්ත්වයක් අද තිබෙනවා නම් අන්තක්‍රිස්තුස්ගේ කාලෙදී මේට වඩා ව්‍යසනයක් වෙන්න බැරිද? දරුවනේ තාමත් කාලේ ප්‍රමාදනේ පැය ළඟයි. යේසුස් වහන්සේගේ පැමිණීම ළඟයි. යාකොබ්ගේ විපත්ති කාලය වගේම අවසාන අවුරුදු 7 නැමැති ඒ දානියෙල්ගේ අවසාන සතිය වෙන්න ළඟයි. තාමත් හැකියකම තිබෙනවා. අද මම දකිනවා අන්තර්ජාලය තුල බොහෝ වාරණ තිබෙනවා කිතුණුවන්ට. ඔය Facebook ඔය මහ ලොකු සකබක්ද මොකක්ද එක උන් ඒ මිනිස්සයා අද විනත් ම්ලේච්ඡ දේවල් වලට ඒ සමාජය දාවල් පාවිච්චි කරන්න පුළුවන්. කිතුණුවන්ට බෑ. සත්‍ය කතා කරන්න බෑ. Twitter, YouTube අර සමාජ ජාලවල ඉන්නේ මේ පාලනය කරන සෙට් එක බහුතරයක් කිතුණු විරෝධී අය ඉන්නේ. ඒගොල්ලෝ වාරණය කරනවා බොහෝ කිතුණු කාරණාවල්. හැබැයි අර මුස්ලිම් අන්තවාදීන්ට ඕන දේවල් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒගොල්ලන්ට ඉඩ තියෙනවා කිතුණුවන්ට බෑ. මෙන්න තත්ත්වයද. මාක් සකබර්ග්ද මන් දන්නේ ඔය එක ඇතුළු මම මේ කියන්නේ. අදටත් මේ කාලේ පැමිණෙමින් තිබෙනවා. ප්‍රවේශම් වෙන්න ඕනි බොන්නම. දානියෙල් 12:5 ඉඳන් එකල දානියෙල් වන මම බලා තවත් දෙදෙනෙක් එක්කෙනෙක් ගඟල මෙගොඩද එක්කෙනෙක් ගඟෙන් එගොඩද සිටිනවා දුටිමි. එවිට සිහින් හඳ රෙදි ඇඳගෙන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයා එක්කෙනෙක්ට කතා කොට මනුෂ්‍යයාට එක්කෙනෙක් කතා කොට මේ අපූරු දේවල් තීන්දුවට කොපමණ කල් ගත වෙනවා ඇද්දයි ඇසුවේය. එවිට හන රෙදි ඇඳගෙන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයා තමාගේ දකුණතද වමතද අහස දෙසට ඔසවා සදාකාල ජීවත් වන දෙවියන් වහන්සේ ගැන දිවුරා සදාකාල ජීවත් වන තනන් වහන්සේ ගැන දිවුරා කාලයටත් කාලවලටත් කාල භාගයටත් එය පවතිනවා ඇත. අවුරුදු 3මාරක් ගැන මේ කියන්නේ. ශුද්ධවන්ත සෙනගගේ බලය විසිරු වීම තීන්දුව කළාම මේ සියල්ල තීන්දුවන්නේ යයි කියනවා ඇත. නැවත මම අවධාරණයෙන් කියනවා මේ කතා කරන්නේ ඊශ්‍රායල් සෙනග ගැන. මේ ශුද්ධවන්ත සෙනගගේ බලය විසිරු වීම කියන්නේ ඊශ්‍රායල් සෙනග ගැනයි මේ කියන්නේ. සභාව ගැන නෙමෙයි. ඊශ්‍රායල් සෙනග ගැනයි මේ කියන්නේ. සභාව මෙතනට ගාව ගන්න එපා. ඔබ සියලු දේ වරද්දව ගන්නට යනවා එහෙම වුණොත් එහෙම. එකල දානියෙල් නමම බලා තවත් දෙදෙනෙක් එක්කෙනෙක් ගඟ මෙගොඩ එක්කෙනෙක් එගොඩ ඉන්නවා දුටුවා. දැන් මෙතනදී දානියෙල් 10:4 ඒ මුලින් සඳහන් කළ ගම් යූර වෙත දානියෙල් මෙතනත් ඉන්නේ දැන්. අර කලින් 10 වෙනි පරිච්ඡේදයේ කතා කරපු. දැන් මේ එකම දර්ශනය තමයි මේ එකම ගම් යූර තුල මේ යන්නේ. එවිට සිහින් හනරදී ඇඳගෙන හිටපු ඒ බැලූ බැලමට ගම් යූරේ සිටි මේ අනෙක් මිනිසුන් දේවදූතයෝයි. අපිට ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මේ කතා කරේ දර්ශනය දැක්ක දේවදූතයෝ. එක් දේවදූතයෙක් අනෙකාගෙන් ඇසුවා අනෙක් දේවදූතයෙක්ගෙන් අහනවා ඒක ඇහැව්වේ ඇයි?
ඒක දානියෙල්ගේ ප්‍රයෝජනයට ප්‍රතිලාභයට වගේම අපි අද මේවා කියවන අධ්‍යයනය කරන අපට ප්‍රතිලාභයක් වෙන්න තමයි එදා මේ ප්‍රශ්නය ඇහුවේ. තමාගේ දකුණතද වමතද අහස දෙසට ඔසවා සදාකාලයටම ජීවත් වෙන තනන් වහන්සේ කියන දිවුරා. ඒ බැරෑරුම් දිවුරමකින් එක් දේවදූතයෙක් මේක නිවර්ධනය කරේ. බැරෑරුම් දිවුරීමක් අත් දෙකම ඔසවලා ඒ සදාකාල ජීවත් වෙන තනන් වහන්සේගේ නාමයේ දිවුරලයි මේක කියන්නේ. නිවේදනය කරා මහා විපත්ති කාලයේ අවුරුදු 3මාරක් පවතින බව තේරුම් ගන්න. සෙල්ලමක් නෙමේ මේවා. සැබවින්ම මේවා වෙන්න යනවා. වෙනස් කරන්න බෑ මේවා කාටවත්. ලෝක සෞඛ්‍ය සංවිධානයේට, ලෝක ආර්ථික සමුළුවට, ලෝක නායකයන්ට බෑ මේවා වෙනස් කරන්න. අනාවැකිය අවධාරණය කළේ දැඩි දියුරුම සහ එම වචනය සමග ඇති ආශ්චර්යනි. ගඟේ ජලයට ඉහළින් සිටි දේවදූතයා වතුර මත ඇවිදගෙන ගියා. වතුර මතනේ හිටියයි කිව්වේ. අනෙක් දේවදූතයාට සහ දානියෙල්ට අවුරුදු 3මාරක කාලයක් තුල මේ දේවල් වෙන්න යනවායි කියලා ඒ දේවදූතයා කියනවා. කාලයකටත්, කාලවලටත්, කාල භාගයකටත්. A time, times and half. මෙම වසර 3මාරක කාලය බයිබලානුකූලව අනාවැකියේ අනිකුත් ඡේදවලින් අපිට හොඳින්ම පැහැදිලි. අපි මේක ගැන පොඩි කාරණාවක් බැලුවා. දානියෙල් 7:25 මම මේ පද කියවන්නේ. දානියෙල් 7:25 අපි අධ්‍යයනය කරන ඒ විස්තර කළා ශුද්ධවන්තයන් අන්තක්‍රිස්තුස් අතටපත් වූ කාලයක් කියලා. මේ අන්තිම අවුරුදු 3මාර. දානියෙල් 9:27 ඒ විස්තර කළා ඊශ්‍රායලයේ සමග අන්තක්‍රිස්තු ගිවිසුම බිඳ දැමීම, පාලු කිරීමේ පිළිකොල ගොඩ නැගීම සහ යේසුස් වහන්සේගේ රාජ්‍ය පිහිටීම අතර කාලය. දානියෙල් 12:7 ඒ ඊශ්‍රායල්ගේ විපත්ති කාලය ලෙස හැඳින්වෙනවා. යෙරමියා 37ත් ඒක කිව්වා. එලිදරව් 11:2 විස්තර කරනවා ශුද්ධ නගරය විජාතීන් විසින් පාගා දමන කාලය ලෙස. එලිදරව් 11:2 කියනවා මාලිගාවෙන් පිටට තිබෙන මනුව අන්න ජාතීන්ට දී තිබෙන බැවින් ඒක නොමැන අත්හරින්න. ඔහු ශුද්ධ වූ නුවර 42 මාසයක් 42 මාසයක් කියන්නේ අවුරුදු 9මාර. දෙමාසයක් පයින් පාගා දමන්නෝය. එලිදරව් 11:3 ඒ සාක්ෂිකරුවන් දෙදෙනා දේව සේවයේ ඒ උන්වහන්සේ දෙවියන් වහන්සේ තුල ඒ කර සේවය විස්තර කරනවා. විශේෂයෙන් මේ පළමු අවුරුදු 3මාර ගැනයි මේ කියන්නේ මෙතනදී. 11:3 කියන්නේ සාක්ෂිකරු වෙන්නේ අවුරුදු 3මාරේ පළවෙනි අවුරුදු 3මාර. අන්තිම 3මාර නෙමෙයි. මම ඒක විශ්වාස කරනවා බොහෝ විට ඒක. මම ඒක ගැන මෙතන කතා කරන්න යන්නේ නැහැ. ඒක එලිදරව් 11 වෙනි පරිච්ඡේදයේ 2 ඉඳන් 4ට සඳහන් වෙනවා. ඒකෙත් කියනවා කාලයන් විස්තර කරනවා. මම ඒක කියන්නම්. එතෙන්ද කියනවා මාලිගාවෙන් පිට තිබෙන මළු අන්‍ය ජාතීන්ට තිබෙන බැවින් ඒක නොමැන අත්හරින්න. ඔහු ශුද්ධ වූ නුවරල් 42 මාසයක් පාග දමන්නෝය. තවද මාගේ සාක්ෂිකරුවන් දෙදෙනාට බලය දෙන්නෙමි. ඔහු 1260 දවසක් ගෝනිරෙද ඇඳ අනාගත වාක්‍ය කියන්නෝයයි කීවේය. ඔහු පොළවේ ස්වාමින් වහන්සේ ඉදිරිපිට සිටින ඔලීව ගස් දෙකද පහන් රුක් දෙකද වෙති. යමෙක් ඔවුන්ට අනතුරු කරන්නට කැමති වේ නම් ඔවුන්ගේ කටින් ගිනි නික්ම ඔවුන්ගේ සතුරන් විනාශ කරයි. යමෙක් ඔවුන්ට අනතුරු කරන්නට කැමති වන්නේ නම් ඔහු මෙලෙස මරණු ලබන්නට ඕනෑය. තමුන්ගේ අනාගත වාක්‍යයේ දවස්වලදී වැසි නොවසින ලෙස අහස්තලයේ පියවන්ට උන්ට බලය තිබේ. වතුර කෙරෙහි කැමති විටක වතුර ලේ කරන්නට ඔහු පීඩාවල් වලින් පොළොවට පහර දෙන්නටත් උන්ට බලය තිබේ. ඔවුන් තමුන්ගේ සාක්ෂිය නියම කළ විට පාතාලයේ නැගී එන මුර්ගයා ඔවුන්ට විරුද්ධව යුද්ධ කොට ඔවුන්ගෙන් ජයගන මරණු ලබන්නෝය. එලිදරව් 12:7 එලිදරව් 12:6 සහ 12:14 විස්තර කරනවා පාලු කරේ දෙවියන් වහන්සේ විසින් ඊශ්‍රායලයේ එතනදී කියනවා සමහර විටෙහි ඉතිරි කොටස පමණක් ඒ ආරක්ෂාව කර ඇති කාලය තුල වෙන්ට යනවා. මම දන්නේ නැහැ දැන් ඉතිරි කොටසක් ගැන කතා කරන රිමිනන්ට් එකක් ගැන කතා කරනවා මෙතනදී. ඒ නිසා ඊශ්‍රායල් සෙනගුණුත් හැමෝම බේරෙන්න යන්නෙත් නැහැ. එලිදරව් 12:6 කියනවා ස්ත්‍රීද කාන්තාරයට පලා ගියාය 1260 දවසක්. මේ කතා කරන්නේ අවුරුදු 3මාරක් ගැන. 1260 දවසක් ඈ පෝෂණය කරන පිණිස දෙවියන් වහන්සේ විසින් පිළියෙල කරන ලද ස්ථානයක් ඈට එහි තිබුණේය. එලිදරව් 12:14 කියනවා සර්පයා ඉදිරියෙන් වනාහි ඇගේ ස්ථානයට ඉගිලී යන පිණිස මහත් රාජයාලුගේ පියාපත් දෙක යට දෙන ලදී. එහි කාලයකටත් කාලවලටත් කාල භාගයකටත් ඈ පෝෂණය කරනු ලැබුවේ. ඒ නිසා මේ අවුරුදු 3මාර ගැන මේ ස්ථානවල කතා කරනවා. එලිදරව් 13:5 ඒ විස්තර කරන්නේ පාලනය කිරීමට, පීඩා කිරීමට හා අපහාස කිරීමට අන්තක්‍රිස්තුස්ගේ බලයේ කාලයක් කියලා කියනවා. එලිදරව් 13:5 අහංකාර දේවල්ද දේව අපහාසද කතා කරන මුඛයක් ඌට දෙන ලද්දේය. මාස 42ක් පවතින්ට ඌට බලය දෙන ලද්දේ. යන අවුරුදු 3මාර
දැක්කනේ මේ කාලෙන් ගැලපෙන විදිය. මේ සියල්ල එකට ගතහොත් අපි පැහැදිලිවම කටයුතු කරන්නේ දානියෙල්ගේ අර අපි කලින් අධ්‍යයනය කර 7 වෙනි සතියේ අන්තිම ඒ සතියේ අන්තිම කාලයේ මහා පීඩාව අවසාන භාගයේ බව අපිට පැහැදිලි. සුද්ධ වූ මිනිසුන්ගේ බලය මුළුමනින්ම බිඳ දැමූ විට මේ සියල්ල අවසන් වෙනවා කියලා අපි මෙතනින් කතා කරා. මේ සුද්ධ වූ සෙනග කියන්නේ කවුද? සභාව නෙමේ. ඊශ්‍රායෙල් සෙනගයි. මේවා අවසන් වන විට ඊශ්‍රායෙල් ජනතාව මුළුමනින්ම තලා බැවූ බවක් පෙනෙන්නට තිබුණා. ඒ අවසානයේදී මෙසියස් නැමැති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ පැමිණීමට පෙර ඔවුන් උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නට යනවා. ඔවුන් බේරා ගැනීමට උන්වහන්සේ නැවතෙන්ට යනවා. සෙකරියා 12:10 කියනවා. අන්නේ එන වෙලාවේ යේසුස් වහන්සේ ඔලිව කන්දට එන වෙලාවේදී මොකද්ද වෙන්නේ යන්නේ? දාවිද්ගේ වංශය කෙරෙහිද, යෙරුසලමේ වැසියන් කෙරෙහිද කරුණාවේ හා කන්නලව් කිරීමේ ආත්මය වගුරුවන්නෙමි. ඔවුන් තමුන් විසින් ඇන්නා වූ තැනැත්තා වන මා දෙස බලා සිට එකම පුත්‍රයෙකු ගැන වැළපෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන වැළපෙනවා ඇත. කුළුදුනා ගැන වැළපෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන ශෝක වෙනවා ඇත. මතෙව් 23:39 කියනවා මක්නිසාද නුඹලාට කියමි. යේසුස් වහන්සේ කියනවා ස්වාමින් වහන්සේගේ නාමයෙන් එන තැනැත්තා ආශිර්වාද ලැබෙයි නුඹලා කියන තෙක් මෙතෙන් පටන් නුඹලා මා දකින්නේ නැතයි යේසුස් වහන්සේ ඊශ්‍රායෙල් සෙනගට කිව්වා. ආයේ දවසක් එනවා මේ අවසාන මහා පීඩා කාලයේ අවසානයේදී ඊශ්‍රායෙල් සෙනග මොරගසන්ට යනවා. මොකද්ද? ස්වාමින් වහන්සේගේ නාමයෙන් එන තැනැත්තා ආශිර්වාද ලැබෙයි කියලා උන් මොරගසන්ට යනවා. අන්න ඒ මොහොතේ අන්න ඒ කාලේ යේසුස් වහන්සේ ඒගොල්ලෝ දකින්නට යනවා. යේසුස් වහන්සේ ඔලිව කන්දට එනවා. මේවා එකට මේ වෙන කාරණාවක් මේ කියන්නේ. තේරුම් ගන්නට මේවා. දානියෙල් 12:8 මම ඇසුවෙමි. නමුත් තේරුම් නොගතිමි. බලන්න දානියෙල්ට තේරෙන්නේ නැහැ මේක. දානියෙල්ට තේරෙන්නේ නැහැ. ඇයි? මොකද විශේෂයෙන් යා සභාව ගැන යට අත්දැකීමක් නැහැ. සභාව එළිදරව් වීමක් නැහැ. අවසාන කාලේ බොහෝ දේ දන්නේ නැහැනේ දානියෙල්. දානියෙල්ට එළිදරව් වීමක් නැත්තම් අද ඔබ මම වැඩි දඟලන්න ඕනේ නැහැ මේවා තේරුම් නැතුණාට. හැබැයි තේරුම් ගන්න උත්සාහ කරන්න. මොකද මේවා ගැන දානියෙල් පොත ගැන විවිධ අධ්‍යයනයන් දේව විශාරදයෝ මේ බයිබල් විශාරදයෝ අතරත් විවිධ මතභේද විවිධ අත්දැකීම් විවිධ ඉගැන්වීම් තිබෙනවා. ඒ නිසා තේරුම් ගන්න. දානියෙල්ට මේක තේරුන්නේ නැලු. නොගතිමි. එවිට මම මාගේ ස්වාමිනී මේ දේවල තීන්දුව කිමෙක්ද ඇසීමි. මේ අපට අස්වැසීමක් සනසිල්ලක්. ඒ මුලින්ම ඇසුවත් දානියෙල්ට ඒක තේරුනේ නැහැ. විපත්ති කාලයේ කතරම් භයානකද කියා ඔහු තේරුම්ගත් හේයින් මොකද ඔහු කනස්සල්ලටපත් වුණා. මේ පරිච්ඡේද ගණනාවෙම ඊශ්‍රායෙල් සෙනගට අත්විඳින්න වෙන යන දේ ගැන. එයා රෝගයටපත් වුණා කියලා කිව්වේ එක තැනකදී. මේ වෙන්න යන දේවල් නිසා. එහෙමයි. දානියෙල් 12:9 ඔහුද දානියෙල් නුඹ යන්න. මක්නිසාද අන්තිමේ කාලය දක්වා මේ වචන වසා මුද්‍රා කොට තිබේ. නුඹ යන්න. බොහෝ දෙනෙක් තමුන්ව සුද්ධ කර පවිත්‍රගෙන පිරිසුදු වන්නෝය. දුෂ්ටයෝ දුෂ්ටකම් කරන්නෝය. දුෂ්ටයන්ගෙන් කිසිවෙක් තේරුම් නොගන්නෝය. නමුත් නුවණ ඇත්තෝ තේරුම් ගනිති. දවස්පතා පූජාව පහ කරන පාලු කරන පිළිකුර පිහිටුවන කාලයේ පටන් 1290 දවසක් වන්නේය. ඊට පස්සේ කියනවා 1335 දවස දක්වා බලා සිටින ඒ කාලයට පැමිණෙත නැත්තේ වාසනාවන්තයෙක්ය. නුඹ ගොස් අන්තිමය වන තුරු සිටින්න. දානියෙල්ට කියනවා. නුඹ සතපි, ඒ කියන්නේ මැරිලා. නුඹ සතපි දවස්වල අන්තිමේදී නුඹේ කොටස භුක්ති විඳීමට නැගිටින්නේයි කීවේය. දැක්කනේ? දානියෙල්ටත් දෙවියන් වහන්සේ දෙනව පොරොන්දුවක්. නුඹත් මලුන්ගේ නැගිටින්න යනවා. අන්තිමේදී. දැන් මෙතනින් එහා සමහර කාරණා බොහොම අමාරුයි තේරුම් ගන්න. මේ සමහර දවස් දානියෙල් නුඹ යන්න කියලා කිව්වා ඒ දේවදූතයා. මේ නියෝගය වචනේ පරිසමාප්ත අර්ථයෙන් යන්න අර භෞතික ලෙස ඔයා යන්න කියන එකටම වඩා ඒක නෙමෙයි මෙතනදී කියන්නේ. දේවදූතයා දානියෙල්ට පැවසුවේ ප්‍රශ්න කිරීමේ මානසිකත්වයෙන් දැන් ඉවත් වෙන්න. දැන් දේවල් ඉදිරියට කරලා ඉවරයි. දේවදූතයාත් දන්නවා මේවා දානියෙල්ට තේරෙන්නේ නැහැ. මොකද මේවා අන්තිම කාලේ වෙන්න යන්නේ. දානියෙල්ට මේවා කොහොමවත් තේරුම් ගන්නට බෑ. නුඹ යන්න. ඒකයි කිව්වේ වැඩි විස්තර පසුව එළිදරව් කරයි. ඒවා එළිදරව් වෙන්නේ අපේ પરම්පරාවට, අවසාන කාලයේ પરම්පරාවට. තවද නමුත් දෙවියන් වහන්සේ මෙතෙක් හෙළි කර දෙයින් දානියෙල් සෑහීමකට පත් විය යුතු බව එතනින් හැඟවෙනවා. දානියෙල් ඔවුන්ගේ ප්‍රශ්න කිරීමේ මානසිකත්වයෙන් ඉවත් විය යුතුව තිබෙන මේ වෙලාවේදී. මන්ද මේවා එළිදරව් කිරීම අවසානයේ දක්වා නොපැමිණෙන බැවින් දානියෙල්ට මේවා තේරෙන්නේ නැහැ. එතෙක් කල මේම අනාගත වෙකි වසා දමා මුද්‍රා කර
තබන ලෙසේ හැඟීම අපි කලින් කතා කරලා තිබෙනවා. අන්තිම කාලය දක්වා මේ වචන වසා මුද්‍රා කර තිබේ. අවසාන කාලයේ වනතුරු කිසිදු પરම්පරාවක් සඳහා මේ වචන වලින් උපදේශ ආශිර්වාද හෝ ප්‍රයෝජනයක් නැතයි කියලා හිතන්න එපා මෙතනදී. එහෙම කියන්න හිතන්න එපා. නමුත් මෙම අනාගතයේ වැකිවල අර්ථය අවසාන වන විට හැමෝටම මේ අභිරහසක් වෙන්න යන්නේ නැහැ. මොකද තව සමහර තවත් දේ අපිට තාමත් අභිරහසක්. අනාවැකිය කෙරෙහි විශාල උනන්දුවක් දැක්වීම සහ පසුගිය අවුරුදු 150 තුල බයිබලානුකූල ඒ අනාවැකිති අවබෝධ කර ගැනීම ඒ ඇදහැකිය නොහැකි තරම් වර්ධනය වීමක් මේ අවසාන අවුරුදු 150 තුල වෙලා තියෙනවා. අප සැබවින්ම සිටින්නේ අවසාන කාලේ බව අපි දැනගන්න ඕන. බයිබලානුකූල ඒ අනාගත වැකී ඒ අවබෝධයන්ට එරෙහිව පොදු තර්කයන් නම් දැන් මේ අවසාන කාලයේ මේ අවබෝධයන් තුල පොදු තර්කයන් තිබෙනවා බයිබල් විශාරදයෝ අතර. බයිබල් කිතුණු අතර. ඔබේ අදහස් අලුත් මුල් ස්වභාවයේ හෝ ඒ කිතුණුවන් කාලාන්තරයක් තිස්සේ මේවා ඉගෙනුවේ නැහැ කියලා සමහරු කියනවා. ඔබේ අදහස් අලුත් නිසා ඒව වැරදි. නමුත් දානියෙල්ට දුන් මේ වචනය අවසන් වනතුරු වසා දමා මුද්‍රා තබා ඇති බවට ඒක කියලා තියෙනවා නම් මේ අදහසින් මේ සිතිවිලි අපි වෙනස් කරගන්න ඕන. මොකද සමහරු එම කියනවනේ සමහරු මේ සභාව උසව ගැනීම රැප්ච් එක ගැනත් ඔහොම සමහර කිතුණුගේ. ඕවා මුල් ස්වභාවවල ඉගෙනුවේ නැහැ. ඕවා අලුත් ඉගෙනවීම. ඕවා අපි පිළිගන්නේ. ඔන්නෝම තමයි අද කිතුණුව මේ රැප්ච් එක ගැන නැත්නම් ක්‍රිස්තුස් සභාව උසව ගැනීම කියනකොට කියන්නේ ඕවා. මුල් සභාවයේත් ඒවා තිබුණා. සමහර ඓතිහාසික තොරතුරු ඒ පළවෙනි ශතවර්ෂයේ පළවෙනි සියවස්වල ඒ බයිබල් මේ ඒ පුරා විද්‍යාඥයෝ ලියලා තියෙන සමහර විලිපි ලේඛන අද සොයාගෙන තිබෙනවා. පාවුලුතුමාටයි මේ වෙලිතරක් කරේ රැප්ච් එක. මම ඒව ගැන මෙතන කතා කරන්නේ. ඒ නිසා මේවා මුල් කාලෙත් තිබුණා. නමුත් දෙවියන් වහන්සේ අපි දකින්න ඉතිහාසය ගැන බලනකොට සමහර කාරණා සමහර මූලධර්ම විවිධ යුගයන් වල තමයි විශේෂ ලෙස බයිබලයේ තිබෙන දේ තේරුම් ගන්න දේ වෙනස් ඉර හැටි. මීට අමතරව සභා ඉතිහාසයේ දෙස බලන විට කාලවකවානුවල නිශ්චිත මූලධර්මයන් කෙරේ දෙවියන්සේගේ සභාවේ අවධානය යොමු කරලා සභාවට පස්සේ සභාවටයි සමහර ඒ අවධානය ඒවා ඒ උන්වහන්සේ ලිදරව් කරේ. බයිබලානුකූල ඉගැන්වීම් බොහෝ අංශ පිළිබඳ අපේ වර්තමාන අවබෝධය වඩාත් ප්‍රවේශමින් හා නිශ්චිතව අර්ථ දක්වා ඇත්තේ එම මූලධර්ම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා දෙවියන් වහන්සේ සභාව පත් කිරීමෙන් පසුවයි. අන්න එක තේරුම් ගන්න. මේ පුරාණ කිවිසීමේ බොහෝ කාරණාවල් වල ඒ බොහෝ එලිදරව්ව සභාවට තමයි පස්සේ අලුත් කිවිසුම් කාලෙදී උන්වහන්සේ දුන්නේ. මේ දානියෙල් පොතේ කාරණාව පවා එහි බොහෝ එලිදරව්වීම් සභාවට උන්වහන්සේ දුන්නා. ඒ කාලේ ආයත ඒව ලැබුණේ නැහැ. නිදසුනක් වශයෙන් දෙවන සියවසේ සිට හතරවන සියවස දක්වා කාලය තුල සභාව ශුද්ධ ලියවිල්ල පිළිබඳ මූලධර්ම කෙරෙහි සභාවේ අවධානය යොමු කරා. හතරවන සියවසේදී දෙවියන් වහන්සේගේ මූලධර්ම කෙරෙහි විශේෂයෙන් ත්‍රිත්වය කෙරෙහි අවධානය යොමු කරා. පස්වන සියවසේදී ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයේ කෙරෙහි අවධානය යොමු වෙලා තිබෙනවා. මේ සභා යුගයන් තුලදී. පස්වන සහ හත්වන සියවස්වලදී මිනිසාගේ මූලධර්ම කෙරෙහි අවධානය යොමු වුණා. ඔය කාලයන් වල තමයි ව්‍යාජ ගැනීම ආවේ රෝමානු කතෝලික ධර්මය. මිනිස් මූල ධර්ම කෙරෙහි බයිබලයට වඩා මිනිස් මූල ධර්ම කෙරෙහි යොමු වෙන්න පටන් ගත්තා මේ ඉතිහාසය තුල. ව්‍යාජ ගැනීම ආව, රූප නමස්කාරය ආවා. ලැජ්ජයි සමහර විට මේවා කිතුණු රෝමානු කතෝලිකව අහන්න. ඒක තමයි ඇත්ත. ඒ වගේම 15 වන සහ 17 වන සියවස්වලදී ගැලවීමේ මූල ධර්මයේ කෙරෙහි අවධානය යොමු වුණා. 16 වන සහ 17 වන සියවස්වලදී සභාවේ මූලධර්ම කෙරෙහි අවධානය යොමු වුණා. මේවත් ආව අපි දක්න 1500 ගණන් වල ඉඳන් විශේෂ විවිධ යුගයන් වලදී ඒ කාලේ ඉඳන් විටින් විට පිබිදීම් ආවා සභාව තුල. මේවා දෙවියන් වහන්සේ වෙන්න ඉඩ හැරිය. ඒ නිසා ඔය පාරම්පරික සාම්ප්‍රදායික කිතුණු සභාව කියලා ඔය සමහරු ජනමාධ්‍ය වල කතා කරන්නේ කට පියාගෙන දෙවියන් වහන්සේට යටත් වෙන්න. ඔබේ පාරම්පරිකත්වයේ ඉතිහාසයේ මුළුල්ලේ සනිහිටුවන් වෙලා තිබෙනවා සාක්ෂිත් එක්ක. මුල් සභා යුගයේ තිබුණු කාරණාවල් අදටත් කොහොම හරි ආවා. රෝමාන කතෝලික සභාවට සැබෑ කිතුණු සභාවේ ඒ විසින් ආපු අධ්‍යයනයෙන් මුළුමනින් විනාශ කරන්න දෙවනස් ඉඩ හැරියේ නැහැ. විටින් විට උන්වහන්සේ පිබිදීම් ඇති කළා. රෝමාන කතෝලිකයෝ මේවට කැමති නැහැ. ඔය සාම්ප්‍රදායික කිතුණු රෝමාන කතෝලිකයෝ මේවට කැමති නැහැ. දෙවියන් වහන්සේ පිබිදීම් ඇති කරනවා. අදටත් එහෙමයි. ඒ නිසා අන්තිම දේ පිළිබඳ මූලධර්ම සහ යේසුස් වහන්සේගේ නැවත පැමිණීම නැත්නම් සභාව ඒ වගේම සභාව ඔසවා ගැනීම ඇතුළු මේ ඉගැන්වීම් කෙරෙහි අවධානය යොමු වූයේ විශේෂ කොට මුල් සභාවයේත් මේවා තිබුණා. නමුත් ඒවල පිබිදීම ආවන එක්සරින් සැරේ විශේෂයෙන් මේ අවසාන යුගය තුල මේ 19 වන සහ මේ 20 වන සියවස් වල
ඒ ගැන පුදුම විදියකට මිනිස්සු හොයන්න පටන් ගත්තා. ඒක නිසා මේ අවසාන කාලය දක්වා මේක මුද්‍රා කරන්න කියන එක ගැන ඔබමම පුදුම වෙන්න ඕනේ නැහැ. බොහෝ දෙනෙක් තමුන්ව පවිත්‍ර කරගන්න ඕය. බොහෝ දෙනෙක් තමුන් සුද්ධ පවිත්‍ර කරගෙන පිරිසිදු වන්න ඕය කියලා මෙතනදී කිව්වා. අපි දන්නවා. මේක දානියෙල්ට තේරුන්නේ නැහැ. නමුත් අපි අද දන්නවා. වඩාත් නිශ්චිතවම අප කියන්නේ මේ අනාවැකිය ප්‍රෝකතනය කරන්නේ මොකද්ද? පවිත්‍රකරණය කරන්නේ කාටද පුළුවන්? යේසුස් වහන්සේගේ කුරුසේ පූජාවෙන් පමණයි. දැක්කනේ? බොහෝ දෙනෙක් පවිත්‍ර කරගන්නේ කාගෙන්ද? කොහොමද? පූජා කරද? සතුන්ව පූජා කරද අපරෝගිසුන් කාලේ නෑ. යේසුස් වහන්සේගේ පූජාව තුළින් බොහෝ දෙනෙක් මේ අන්තිම කාලේ පවිත්‍ර වෙන්න යනවා. තමාව ශුද්ධ පවිත්‍ර කරගෙන පිරිසුදු වෙලා ක්‍රිස්තුස් වහන්සේගේ ඊමට සූදානම් වෙන්න යනවා. පීඩා කාලෙදී බොහෝ දෙනෙක් මැරිලා හරි ජීවිතයෙන් මන්දිගේ වෙලා ඒගොල්ලෝ තම තමාව පවිත්‍ර කරගෙන පීඩා කාලෙ මැද්දේ උන්වහන්සේ උන්වත් මලුන්ගෙන් නැගිටවන්ට යනවා. ඒකයි බොහෝ දෙනෙක් සුද්ධ පවිත්‍ර කරගන්න යනවා. දුෂ්ටයෝ දුෂ්ටකම් කරන්න ඕය. දුෂ්ටයන්ගෙන් කිසිවෙක් තේරුම් නොගන්න ඕය. මේ අනාගත වැකී අවසානයේ සමගම සිදුවන බවක් අපි දන්නවා. දුෂ්ටකම වෙන කවදාකටත් වඩා අපි දකිනවා මේ කාලය තුල දැන් තිබෙනවා. විශේෂයෙන් අන්තක්‍රිස්තුස් සහ ඔහුගේ ඔය ආණ්ඩු කාලයේදී ඔක වඩාත්ම දුෂ්ට ලෙස වෙන්න යනවා. නමුත් ගණන් කළ නොහැකි තරම් අය ගැලවෙන්න යනවා පීඩාවේදීත්. ඒකයි අපි කලින් කතා කරේ ඉදරා පොතේ. ඔබ මම හිතන්නේ නැහැ වෙලාවකට. නමුත් මටත් හිතා ගන්නත් බෑ. පීඩා කාලෙදිත් බොහෝ අය ගැලවෙන්න යනවා. ඒක අපි ඉදරා පොතේ 7 වෙනි පරිච්ඡේදයේ කතා කළා. දුෂ්ටකම් අය කරන අය දුෂ්ටකම් කරනවා ඉදිරියේදීත්. අන්තක්‍රිස්තුස් කාලෙදිත්. ඉලදරව් 7 අපි ඒ ගැන කතා කරා. මම ඒක නැවත කියන්න යන්නේ නැහැ. දවස් පුතා පූජාව පහ කරන බාලු කරන පිරිකුර සිදු පිහිටුවන කාලය පටන් 1290 දවසක් වන්නේය. මෙය පුදුම සහගත ලෙස නිශ්චිතව අනාගත වැකියක්. ඒ පාලු කරන පිළිකුර පිහිටුවන මොහොතේ සිට දින 1290කට පසු ඔබගේ මගේ කැලෙන්ඩරේ මේව ලකුණු කරගන්න ඕනේ. එදාට ඔබ මම ගියේ නැත්තම් ඊමට ඉසුන් නැත්තම්. මොකද යේසුස් වහන්සේගේ ඊම ඊටමත් දෙවෙනි පැමිණීම ලඟ වෙන්න යන මේ වෙලාවේදී. අපි කලින් දේවල් වල කතා කරන්නේ 1260ක් දවස්. දැන් මෙතන 1290 ගැන කතා කරන්නේ. වැඩිපුර දවස් 30ක් ගැන. මේවා මම පස්සේ කතා කරන්න යන අවසානයේදී. පාලු කිරීමේ පිළිකුර පිළිබඳව දානියෙල්ගේ අනාගත වැකිය. යේසුස් වහන්සේ නැවත පැමිණීමේ ආසන්න බව සනිටුහන් කරන්න යේසුස් වහන්සේම අපි දැක්ක මතෙව් 24:15 කතා කළා. 1335 දවසක් දක්වා බලා සිට ඒ කාලේ පැමිණෙන තැනැත්තේ ආශිර්වාද වාසනාවන්තයෙක්. බොහෝ ස්ථානවල සඳහන් වන තුනහමාරත් අවුරුදු තුනහමාර ඒ වගේම අර දවස් 1260 ඒ වගේම දැන් මෙතනදී මේ කතා කරන දවස් 1335 අතර ඇති සම්බන්ධය කුමක්ද කීමට අපහසුයි. දින 1260 අවසානයේදී යේසුස් වහන්සේ නැවත පැමිණෙන බව අපට සැකයක් නැහැ. ඒක නිසැකයි. නමුත් අර දින 1290ක් ගැන අවසානයේ යේසුස් වහන්සේ රාජ්‍ය පාලන නිල වශයෙන් ස්ථාපිත කරනවා ඇති. දැන් කලින් කතා කරා අවුරුදු 3මාරක් කිව්වම දවස් වශයෙන් 1260ක් නේ. ඒකනේ කිව්ව කලින් මාස 42ක් කියලා. නමුත් මේ දානියෙල් පොතේ මේ අවසාන හරියේදී 1290ක් ගැන, ඒ කියන්නේ 1260කට වඩා තව දවස් 30ක් වැඩිපුර මාසයක් ගැන කතා කරනවා. ඒ වගේම ආයේ 1335ක් කියනකොට තව වැඩිපුර දවස් ගානක් දවස් 45ක් සමස්තයක් එකතුව අවුරුදු දවස් 75ක් වැඩිපුර. මේවා බොහෝ අය අර්ථකථනය කරන්න උත්සාහ කරලා තියෙනවා මම දකිනවා. කිසි කෙනෙකුට ඒව ගැන හරියට අර්ථකථනය දෙන්න බෑ. එළිදරව් 1:3. දැන් මෙතනදී කියනවා මේ ආශිර්වාද ලද්දෝ නැත්නම් වාසනාවන්තෝ කියලා කියනවනේ. දැන් මේ හා සමාන පද කියනවා එළිදරව් 1:3. මේ අනාගත වාක්‍යයේ වචන කියන්නෝද? ඒවා අසන්නෝද? එහි ලියන ලද කාරණා පවත්වන්නෝද ආශිර්වාද ලද්දෝය. මක්නිසාද කාලය ළඟය. එළිදරව් පොතේදී යොහාන් තුමාට ඒ ක්‍රිස්තු වර්ෂ 990 ගණන් වල ක්‍රිස්තු වර්ෂ 90 ගණන් වලම කියනවා කාලය ළඟය කියලා. අද කොහොමද ළඟද? එළිදරව් 14:13. දැන් ඒකත් කියනවා අන්න එතන කියනවා ආශිර්වාද ලද්දෝය කියලා කියනවා. මේ අනාගත වාක්‍ය වචන කියවන්නොත් ඒව පිළිපදින්න. එළිදරව් 14:13. තවද මෙතෙන් පටන් ස්වාමින් වහන්සේ දුර නසන්න මේ පීඩා කාලයේදී මෙතෙන් පටන් ස්වාමින් වහන්සේ දුර නසින්නා වූ මලවුන් වාසනාවන්තෝය කියා ලියන ලැබ්දයි ස්වන්ගෙන් කියන හඬක් මට ඇසුණේය. එසේය ඔහු Tamanගේ වෙහෙසීම් වලින් නිවාඩු ලබනවා. ඔවුන්ගේ ක්‍රියාද ඔවුන් කැටුව යන්නේ අය ආත්මයන් වහන්සේ කියනසේක. එතනත් කියනවා වාසනාවන්තයෝලු. කවුද? යේසුස් වහන්සේ වෙනුවෙන් අර පීඩා කාලේ මැරෙන අය වාසනාවන්තයෝලු.
එළිදරව් 16:15 නග්නව ඇවිදින තමාගේ ලැජ්ජාව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස ආදිව සිට තමාගේ වස්තු ආරක්ෂා කරගන්නා ආශිර්වාද ලද්දෙක්ය කියලා කියනවා මෙතන. ඒ වගේම එළිදරව් 19:9 තවද පැටලු පැටවානන්ගේ සරණ මංගල්‍ය කෑමට කැඳවන ලද්දෝ වාසනාවන්තයෝ යයි කියා ලියන්නයි ඔහු මට කීවේය. දැන් ඒහා සමානව මේකට සමගාමී දැන් අපි දැන් කතා කරපු බැටළු පැටවන්ගේ සරණ මංගල්‍ය ගිල කෑමට කඳවන ලැබුම් සම්බන්ධව තව අනුපද වගේක් තියෙනවා ලූක් 22:18 මක්නිසාද නුඹලාට කියමි යේසුස් වහන්සේ කියනවා දෙවියන් වහන්සේගේ රාජ්‍ය පැමිණෙන තුරු මෙතෙන් පටන් මම මිදිවැලේ ඵලයෙන් නොබන්නෙමි යේසුස් කිව්වා. යේසුස් වහන්සේ එළිදොර මේ ලූක් 22:29 කියනවා එබැවින් මාගේ පියාණන් වහන්සේ මට රාජ්‍යයක් නියම කළාක් මෙන්ම මාගේ රාජ්‍යයේදී මගේ මේසේ කන්නටද බොන්නටද නුඹලාට රාජ්‍යයක් නියම කරන්නෙමි. නුඹලා ඊශ්‍රායල් ගෝත්‍ර 12 විනිශ්චය කරමින් සිංහාසනවල හිඳගන්නෝය. මේ දහසක් අවුරුදු රාජ්‍ය ගැන ගියා. එල කියන්නේ එළිදරව් පොතේ අපි කලින් කතා කරපු සරණ මංගලේ කෑමට කැඳුම් ලැබුවා වාසනාවන්තයෝ. මේ ගැන ඕගොල්ලෝ තවත් කියවලා බලන්න. මෙතන යම් ඉඟියක් තිබෙනවා. නමුත් අර අපි කලින් කතා කරපු දවස් ගැන අපිට කියන්න අමාරුයි. සාරාංශයක් ලෙස අපට පේනවා මේ කාල රූම මේ කාල ඔක්කොම කාල රාමු අපිට යම්සේ විග්‍රහ කරන්න පුළුවන් සමහර කාරණා. හැබැයි සමහර දේවල් අනුමාන විතරයි කරන්න පුළුවන්. සභාව ඔසවා ගැනීමෙන් පසු අන්තක්‍රිස්තුස් ඊශ්‍රායල් සමග ගිවිසුමක් ඇති කර ගන්නවා. මේ 7 අවුරුදු පීඩාවේ ආරම්භයයි. පීඩා කාලයේ මැද්දේ අපි කලින් කතා කරේ දින 1260ක් ගැන. දින 1260කට පසු කිව්වේ පීඩා කාලයේ මැද්දේ අන්තක්‍රිස්තුස් ගිවිසුම බිඳ දමා දේවමාලිගාව අපවිත්‍ර කර යුදෙව්වන්ට පීඩා කරන්න පටන් ගන්නවා. පීඩා කාලයේ අවසානයේ දේවමාලිගාව අපවිත්‍ර කිරීමෙන් දින 1260කට පසු යේසුස් වහන්සේ නැවත පොළොවට පැමිණ අන්තක්‍රිස්තුස්ගේ ඒ බලවේගය ඌව ඒ රාජ්‍ය මිනිස් යුගය මිනිස් පාලනය පරාජයට පත් කරන්නට යනවා. ඊළඟ දින 30ක් ගැන කිව්වල කතා කරන්න දැන් අලින් කතා කරේ 1260ක් කියන්නේ අවුරුදු 3මාර. නමුත් මෙතනදී දානියෙල්ට කියනවා 1290ක්. ඒ කියන්නේ තව වැඩිපුර දවස් 30ක්. ඒ කියන්නේ මාසයක් ගැන. ඒ දින 30ක් ගැන. ඒව ගැන බොහෝ අයට අර්ථකථනය දෙන්න බෑ. ඒ නිසා මේව ගැන අර්ථකථනය දෙන්න උත්සාහ කරන බොහෝ ඉගැන්වීම් බොහෝ අධ්‍යයනයන් මම දැකලා තිබෙනවා. මම අහලා තිබෙනවා. නමුත් ඒවා තේරුම් ගන්නට බෑ. දින 30ක් තුල දේවමාලිගාව සමහරු කියනවා සමහරු අනුමාන කරනවා ඔය වැඩිපුර ඉදිරි දින 30 ඊශ්‍රායලේ නැවත ගොඩනගලා පොළොව යථා තත්ත්වයට පත් කරනවා වෙන්න පුළුවන් කියන අනුමානයක්. මිගෙන්වීමක් නෙමෙයි අනුමාන කරනවා. අර පීඩා කාලය අවසානයෙන් පස්සේ. ඊළඟ දින තව දින 45ක් එනවා අර 1335ක් කියනකොට ඊශ්‍රායලේ සලකීම ගැන අන්‍ය ජාතීන්ට විනිශ්චය කරනු ලබනවලු ඔය ඉදිරි දින 45. අපි දන්නේ නැහැ මේ අනුමාන විතරයි. ඒ වගේම ඊට පසුව දහසක් අවුරුදු රාජ්‍යයේ ඉලිතරව් 20 සඳහන් වන පටන් ගන්නට යනවා. ඒ නිසා අපි මේව ගැන බොහෝ ප්‍රසංග වෙන්න ඕනේ. ඔය එළිදරව් පොතේ සමා වෙන්නේ. දානියෙල් පොතේ මේ කතා කරන 1290 සහ 1335 ගැන අපිට පැහැදිලි ලෙස අර්ථකථනය කරන්න අමාරුයි. මේව ගැන අර්ථකථනය දීපු සමහර මිනිස්සු ඉන්නවා. මම ඒවා පිළිගන්නේ නැහැ සමහර කාරණා. මොකද ඔබ මම දන්න සමහර ඔය ඇඩ්වෙන්ටිස්ට් සභාව අය එහෙම මේවටත් විවිධ අර්ථකථන දීලා තිබෙනවා. විවිධ සභාවල් විවිධ බයිබල් විශාරදෝ මේ ගැන අර්ථකථන දෙනවා. ඒකෙන් තව ඉගැන්වීමක් මම මේක පිළිගන්නේ නැහැ. නමුත් ඔබගේ දැනගැම්මට මම මේ කියනවා. සමහරු කියනවා 1290 දානියෙල් 12:7 කියන ක්‍රිස්තු වර්ෂ 538 ආරම්භ වෙලා ක්‍රිස්තු වර්ෂ 1798 දක්වා ඒක දීර්ඝ වෙලා ඔය ප්‍රංශ විප්ලව කාලයේදී දක්වා ඒක දීර්ඝ වුණා. ඒ වගේම අවුරුදු 1290ක් කියලා කිව්වම දානියෙල් 12:11 කියන ඒවා කියන සහ අවුරුදු 1375 1335 දානියෙල් 12 කියන ඒවා සමහරු කියනවා ක්‍රිස්තු වර්ෂ 508 දී ආරම්භ වෙලා 1798 සහ 1843 දක්වා ඒක දීර්ඝ වෙලා ඒක සම්පූර්ණ වුණා කියලා සමහරු තවත් සමහරු කියනවා. පොදුවේ ගත් විට දානියෙල්නි මේ කාල සීමා තුන මධ්‍ය කාලීන ඔය පාප්පරුන්ගේ කාලේ ක්‍රිස්තු වර්ෂ 508 ක්‍රිස්තු වර්ෂ 538 වගේ ඉඳලා ඒ අවධිය වගේ ඉඳන් ප්‍රංශ විප්ලවය හරහා ඔය ඇඩ්වෙන්ටිස්ට්ලාගේ කාලය 1843 වගේ කාලේ දක්වා ඒ බයිබල් අර පශ්චාත් බයිබල් කුණු ඉතිහාසයේ කතා කරන සමහරුන් පවසනවා. මම මේවා පෞද්ගලිකව පිළිගන්නේ නැහැ. මොකද මේ අවසාන කාලේ වෙන්න යන දේවල්. මේ
මේ විවිධ කිතුණු කට්ටිය විශාරදයෙන් පවා මම කියන්නේ මේවා අද සමහරු පිළිගන්නවා. නමුත් පෞද්ගලික මම ඒ මතය පිළිගන්නේ නැහැ. මම හිතන්නේ ඔය 1290 1260 කියන්නේ 1260 1260 කියලා අවුරුදු 7 දෙකට බෙදෙනවනේ තුනමාර ඔය එතනින් හා කතා කරන වැඩිපුර අවුරුදු 30 ඒ වගේම වැඩිපුර අවුරුදු නෙමෙයි වැඩිපුර දවස් 30 වැඩිපුර අනිත් දවස් 45 ගැන මම නම් දන්නේ නැහැ. මම පෞද්ගලිකව මම කියන මම දන්නේ නැහැ. මොකද බොහෝ බයිබල් විචාරකයෝන්ට ඒක පැහැදිලිව අර්ථකථනය කරන්න බෑ. මම දකින්න කිසිවෙක් නැහැ. මම බොහෝ හෙව්වා මේක. කිසිවෙක් සමර්ථ නැහැ. ඔය වැඩිපුර අවුරුදු 30 සහ වැඩිපුර දවස් 45 ගැන අර්ථකථනය කරන්න. ඒ නිසා අපි ඒක දෙවියන් වහන්සේගෙන් බාර දෙන එක තමයි හොඳ. දානියෙල් 12යි 11යි සහ 12යි ඔය ඇති දින 1290 සහ 1335 ගැන මෙම අධ්‍යයනයේ පැහැදිලිව විස්තර කරන්න යන්නේ නැහැ. බයිබලයේ වෙනත් කොටසකින් පවා අපට ඒවා ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට බෑ. නමුත් මේ භයානක කාලය තුල දෙවියන් වහන්සේ දෙස ඉවසිලිවන්තව බලා සිටින අයට ඉක්මනින්ම පැමිණෙන දේව රාජ්‍යයේ ආශිර්වාද ලැබෙන බව අපිට නිසකයි. අවසාන වශයෙන් සමහර අය වැරදි ලෙස කියා සිටියත් මේ කාරණාවල් ගැන දානියෙල් පොතේ මෙම සංඛ්‍යාවල ඒ සම්පූර්ණ අරුත අපේ දැනුමට කිසි කෙනෙකුට මේ විට තේරුම් කරගන්න අපිට කරන්න බෑ. ඒක මම විශ්වාස කරනවා. කෙසේ වෙතත් ඒවා තුල යම් පුද්ගල අර්ථකථන කියවීමට අපි උත්සාහ නොකළ යුතුයි. දෙවියන් වහන්සේ නියම කාලය තුල දෙවියන් වහන්සේගේ කැමැතිසේක් නම් තම නියම සේවකයන්ට අර්ථය හෙළි කරයි. අපි දෙවියන් වහන්සේ ගැන ඉවසිල්ලෙන් බලා ඉඳමු. අපි උන්වහන්සේට වඩා ඉදිරියෙන් යාමට උත්සාහ නොකරමු. පසුව ප්‍රශ්න වෙන්න අපිටමයි. ඒක නිසා මම නැවත මේ දානේ පොත අවසන් කරන මේ අවසාන වෙලාවේ මම කියනවා. ඔය කතා කරන 1290 ගැන ඒකේ වැඩිපුර ඔය දවස් 30ක් 1335 දී කතා කරන වැඩිපුර දවස් 45 ගැනත් මට නම් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා නුඹ ගොස් මෙතන අවසානයේ කියනවා නුඹ ගොස් අන්තිමේ වනතුරු සිටින්න. නුඹ සතපි දවස්වල අන්තිමේ නුඹේ කොටස භුක්ති විඳීමට නැගිටින්නේය. දානියෙල්ගේ මනස උද්‍යෝගිමත්වත් බියනුත් උපදවන අත්දැකීම් තුල දැන් මේ වෙලාවේ දානියෙල් හිටියේ. පිරීලා තිබුණේ සිතුවිලි වලින්. සමහර රෝගී ආශිර්වාදයක් වෙනකොට ඒ දේවල් ඌටම බාධාවක් පත් කරගන්න නැත්නම් මේ වෙලාවේදී දානියෙල් මේව. මොකද ඇත්තටම දානියෙල්ට මේව අදාළ නැහැ. ඒ වගේම දේවදූතයා වැදගත් මතක් කිරීමකින් මේ වෙලාවේදී අවසන් කරා. මොකද්ද? නුඹ ගොස් අන්තිමේ වනතුරු සිටින්න. නුඹ සතපී දවසල අන්තිමේ නුඹේ කොටස භුක්ති විඳින්න නැගිටින්න යන දෙවියන් වහන්සේට දානියෙල් සම්පූර්ණ වශයෙන් ඒ කිරීමට එයා දානියෙල් තුලින් අවසන් කරන්න දෙවියන් වහන්සේට තවත් දේවල් තියෙන්නේ නැති. ඒ ගැන අවධානය යොමු කරන්න දානියෙල් ඔයාද? ඔයාලා මේක ගැන හිත ලත වෙන්න එපා. ඔයාට තවත් මේ බැබිලෝනියව තාමත් ඉන්නවනේ නායකයෙක් ලෙස. ඔයාට ඉතින් එහා දෙවියන් වහන්සේ යාට සලස්මක් තිබුණේ. ඉතින් එහා දානියෙල් සඳහන් වෙන්නේ නැහැ. තියෙන්නේ නැතිනේ. ඒක දෙවියන් වහන්සේ තුල එයාට ඉදිරියට ඒවා කරන්න වා යන විදිහට මේ ධර්මිෂ්ඨකමේ මාර්ගය තුල යන්න. එයා දවස් 3ක් විධිමත් ලේඛාඥා කරා. ඒක කියන්නේ නුඹ ගොස් අන්තිමේනතුරු සිටින්න. ඒ කියන්නේ ඔයා ඉන්න විදිහට වා දෙවියන් වහන්සේට මේ ගමන යන්න. ඔයාට මේවා අදාළ නැහැ. ඔයා මේවා තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. හැබැයි ඔයා කවදා හරි දවසක අන්තිම දවසේ මේවා මේ වෙල කෙලවරදී වත් මලුන්ගෙන් නැගිටින්න යනවායි කියලා පොරොන්දු වෙනවා. යෝහන් පොතේ අවසානයේ යේසුස් වහන්සේ වෙනුවෙන් දිවි පිදුවෙකු ලෙස මිය යාමට සිදුවන ඉරණම ගැන පේත්‍රස්ට යේසුස් වහන්සේ කිව්වා. පේත්‍රස්ට ඕක කිව්වම පේත්‍රස්ට වුණා යෝහන් තුමාට මොකද්ද වෙන්නේ යන්නේ කියලා දැනගන්න. යෝහන්ගේ ඉරණම ගැන දැන ගැනීමට ප්‍රේස්තත අවශ්‍ය වුණා. ඔහු යේසුස් වහන්සේගෙන් ඒක ඇසුවා යෝහන් ගැන කුමක් කිව හැකිද කියලා. එතකොට මොකද්ද යේසුස් වහන්සේ කිව්වේ? යේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඒ ඔබේ වැඩක් නෙමෙයි. මෙහෙම නෙමෙයි කිව්වේ. ඒ ඔබේ වැඩක් නෙමෙයි. ඔබ මාව අනුගමනය කරන්න කියලා යේසුස් වහන්සේ කිව්වේ. එතනදී කියන යෝහන් 21:22 කියනවා යේසුස් වහන්සේ කිව්වා මා එනතුරු ඔහු සිටිනවාට මා කැමති නම් නුඹට මොකටද? පේත්‍රස්ට යේසුස් වහන්සේ කියනවා. නුඹ මානු වෙන්නයි පේත්‍රස්ට යේසුස් වහන්සේ කිව්වා. එලෙසම දානියෙල්ටත් තමාගේ දැන ගැනීමට නොහැකි දේ ගැන අනුමාන කරමින් සිතමින් තම කාලය හා ශක්තිය වැය කිරීමෙන් කාලය නාස්ති කරන්නේ නැතුව දෙවියන් වහන්සේ ඔහුගෙන් බලාපොරොත්තු වෙන දේ ඉටු කිරීමට ඔහු යුතුව තිබෙන ඉදිරි කාලයේදී. නිසා මේවා තේරුම් ගන්න. නුඹ සතපි දවසල අන්තිමේදී නුඹ ඒ කොටස භුක්ති විඳින්නට නැගිටින්නේය. For thou shall rest and stand in thy lot at the end of the days. 2 කොරින්ති 5 මම මේ අනුපදයක් 2 කොරින්ති 5 කියනවා. කූඩාරමක් වූ අපේ භූමික ගෙය කඩා වැටුණත් දෙවියන් වහන්සේගෙන් වූ ගොඩනැගිල්ලක් වන අතින් නොසෑදුවා වූ සදාකාලික වූ ගෘහයක් ස්වර්ගවල අපට ඇති බව දනිමුව. මේ පාළුතුමා අවධාරණයෙන් කියනවා. මක්නිසාද?
මේකේදී අපි කෙඳිරිගාමුව. මේකේදී කියලා කියන්නේ මේ ශරීරය ගොඩනැගිල්ල ගැන කියන්නේ. මේකේදී අපි කෙඳිරිගාමුව. අපගේ ස්වර්ගීය වාසස්ථානයේ පැලඳ ගන්නට ආශාව. ස්වර්ගීය වාසස්ථානයේ පැලඳ ගන්න කියන්නේ අපිට ලැබෙන්න යන මහිමාන්විත ශරීරය. ස්වර්ගීය වාසස්ථානයේ පැලඳ ගන්න ආශාවෙමු. මෙසේ වූ කල්ලි අපි පළඳනු ලදුව නග්නව සිටිනවා දකින්න නොලැබුමු. එසේ මේ කූඩාරමේ සිටින්නා වූ අපි බර උසුලමින් කෙඳිරිගාමුව. මක්නිසාද පැළඳීම අහක දමන්ට නොව මරණීය වූ මේ ඒක ජීවනයෙන් ගිලනු ලබන පිණිස අපි පළඳිනු ලබන්ට කැමැත්තෙමු. ඉදින් මේ පිණිසම අප පිළියෙල කළේ දෙවියන් වහන්සේය. උන්වහන්සේ ආත්මයන්න් නැමැති අත්තිකාරම අපට දුන්සේක. අපි ශරීරය නැමැති ගෙදර මේ ශරීරය නැමැති ගෙදර සිටින විට ස්වාමින්ගෙන් ඈත්ව සිටින බව දැන නිතරම ධෛර්යමත්ව සිටිමු. දැකනේ මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහිීමෙන්ය. එසේය අපි ධෛර්යමත්ව ශරීරයෙන් ඈත්ව ස්වාමින් වහන්සේ සමග සිටින්ට වඩා කැමැති වෙමු. එහෙයින් උන්වහන්සේ වෙත සිටින නමුත් ඈත්ව සිටින නමුත් උන්වහන්සේට ප්‍රසන්න වූ තැනැත්තන් වීම අපේ අභිප්‍රාය කරගනිමු. මක්නිසාද එකිනෙකා තම තමාගේ ශරීරයේදී කළා වූ දේවල ඵල ඒ දේ යහපත් වූවත් අයහපත් වූවත් කළ දේවල හැටියට ලබන පිණිස අප සියල්ලෝ ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්ශාසනය ඉදිරියේ ප්‍රකාශ වෙන්න ඕනෑ. තිමෝති 2 තිමෝති 4 මම යහපත් යුද්ධයේ යුද්ධ කළෙමි. පාවුලතුමා කියනවා මම දෙවීම කෙලවර කරමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි. මෙතෙන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ. ඒ ධර්මිෂ්ඨ විනිශ්චයකාර වූ ස්වාමින් වහන්සේ ඒ දවසේදී මට දෙනවා ඇත. මට පමණක් නොවේ උන්වහන්සේගේ ප්‍රකාශ වීමට ආශාව සිටින්නා වූ සියල්ලන්ට දෙනවා ඇත. අපි මේ පද තව ඉදිරි අධ්‍යයනය කරමු. ප්‍රකාශ වෙන්න ආශාවෙන් සිටින්නා වූ අය. ප්‍රකාශ වෙන්න ආශාවෙන් සිටින්නා වූ අය පීඩාව තුලින් යන ආසාව වෙන්නේ නැහැ. පීඩාව තුලින් මම කොහොම හරි විඳ දරාගෙන මම වේද සාක්ෂි ක්‍රේස මැරෙනවා අන්ත ක්‍රිස්තුස් ඉදිරියේ. ඒකද ඔබට තියෙන ප්‍රකාශ වීමේ ආශාව. තේරුම් ගන්න මේ කාරණාව. ලූක් 21:34 එහෙත් ඒ දවස් මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස අධික කෑමෙන්ද බීමත් කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලා ගන්න. මක්නිසාද ඒක මුළු පොළොව තලයේ පිට වසන්නා වූ සියල්ලන් කෙරෙහි එසේ පැමිණෙන්නේ. එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ජයගෙන ගැලවෙන පිණිස මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටින පිණිසද කන්නලව් කරමින් සෑම කාලයේදීම අවදිව සිටින්න. දැන් මෙතන සිංහල භාෂාවෙන් කියන්නේ එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ජයගෙන ගැලවෙන පිණිස. හැබැයි ඉංග්‍රීසි භාෂාවේ කියන්නේ මෙහෙමයි. And take heed to yourself lest at thy time your hearts be overcharged with suffering and darkness and cares of this life, and so that they come upon you unawares. For as a snare shall it come on all them that dwell on the face of the whole earth. Watch ye therefore and pray always. මේ අන්තිම පදේ බලන්න. Watch ye therefore and pray always that ye may be accounted worthy to escape all these things. දැක්කනේ? මේක සිංහල භාෂාවේ හරි පරිවර්තනය නෑ. මෙතනදී සිංහල භාෂාවේ කියනවනේ සෑම කාලෙදීම අවදිව සිටින්න කන්නලව් කරන්න. ඒ කියන්නේ යාඥා කරන්න අවදිව සිටින්න. ඒකට හේතුව මොකද්ද? ඉංග්‍රීසි භාෂාවේ කියන්නේ that you may be accounted worthy to escape all these things. Escape. පීඩාව තුලින් escape වීමක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඒකට ඉස්සෙල්ලා ඔබව මා උන්වහන්සේ escape කරගන්න යනවා. පීඩාව තුලදී මැරෙන එක escape එක නෙමෙයි. ඒක ඔබගේ මාගේ escape එක නෙමෙයි. ඒ නිසා මේ අවසානයේ දවසේ මලපතක් වෙන්න යන මේ ස්වාමීන් වහන්සේගේ දවසට ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ සභාව උසව ගන්නට යනවා. මම මේක ඉදිරි අධ්‍යයනය කර බලන්න යනවා මේ පදේ තව. තේරුම් ගන්න. ඉංගියක් මෙතන තිබෙනවා. escape that you may be accounted worthy. ඒ කියන්නේ ඔබ මම worthy ද accounted worthy දවසේදී all these things වලින් escape වෙන්න. ක්‍රිස්තුස් වහන්සේගේ කෙරෙහි ආශාවෙන් ඉන්න ඕන අපි එන්න. පවිත්‍ර වෙමින් නිතරම. එතකොට ඔබට මට escape වෙන්න පුළුවන්. අන්ත ක්‍රිස්තුස්ගේ පාලන සමයේ පීඩා මැද්දේ මැරෙන එක escape එක නෙමෙයි. ඒක නෙමෙයි escape එක කියලා මෙතනදී කියන්නේ. ඒක escape එකක්ද? ඒක escape එකක් නෙමෙයි. ඒක ගැලවීමක් නෙමෙයි එතන. ගැලවෙන්නේ නැහැ එතන. ඔබ මැරෙනවා. මැරිලා ගැලවෙනවා. ඒක හරි.
ඒක නෙමෙයි මේ escape එක කියන්නේ. තේරුම් ගන්න මේක. දානියෙල් පොතේ 12 වෙනි පරිච්ඡේදය අපි මෙහෙම අවසන් කරන අතර අපි දැන් දානියෙල් පොතේ පළවෙනි පරිච්ඡේදය දින අපි සුමාන කීපයක් තිස්සේ අධ්‍යයනය කරා. අපි දානියෙල් එකේ දෙමළ දේශයේ රුසලම යටත් කරගත්ත දිව්‍යන් වහන්සේගේ විශ්වාසවන්ත වීමට දානියෙල් ගත් තීරණය, ඔවුන්ගේ විශ්වාසවන්තකම නිසා දානියෙල් සහ ඔහුගේ මිත්‍රයන් ආශිර්වාද ලැබීම ගැන අපි දානියෙල් පළවෙනි පරිච්ඡේදය අධ්‍යයනය කරා. දානියෙල් දෙකේ අපි අධ්‍යයනය කරා නෙබුකද්නෙසර් දුරු සිහිනය. එහි අර්ථය නිරූපණය. ඒ රහස දානියෙල් ඉදිරිය වුණා. එළිදරව් ගැන දානියෙල් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරා. මුළු ඒ බැබිලෝනි පළාත කෙරෙහි ආණ්ඩුකාරයාද බැබිලෝනි සීලු ශාස්ත්‍රවන්ත කෙරෙහි ප්‍රධානියා වුණා දානියෙල්. දානියෙල් තුන්වෙනි පරිච්ඡේදය අපි අධ්‍යයනය කරා. රන් රූපෙට නමස්කාර නොකළා වූ යුදෙව්වරුන් තුන්දෙනා ඒ ගිනි උදුරෙන් මුදුන ගත්ත දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයේ නෙබුකද්නෙසර් පිළිගත්තා. දෙවියන් වහන්සේට විරුද්ධව කිසිම නපුරක් නොකිය යුතු බව නෙබුකද්නෙසර් ප්‍රකාශ කළා. ඒ අශරි මේ මිෂායල් මේ තුන්වෙනා ඒ ගිනි උදුරෙන් බේරුණා. දානියෙල් 4 නෙබුකද්නෙසර් ගසක් පිළිබඳ දර්ශනය අපි අධ්‍යයනය කරා. නෙබුකද්නෙසර්ගේ වැටීම සහ නැගිටීම ගැන දෙවියන් වහන්සේගේ අත්දැකීම පසුතැවිලු නෙබුකද්නෙසර් යථා තත්ත්වයට පත් වෙලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා. දෙවියන් වහන්සේ පිළි අරගෙන මුළු ලෝකයට යහුම් පත්‍රයක් දුන්නා. ලිපියක් නෙබුකද්නෙසර් රජතුමා අපි ඒක අධ්‍යයනය කළා. දානියෙල් 5 දැන් බැබිලෝනිය වැටීම බිත්තිවල මත ලිවීම බේෂෂ රජු සහ දෙවියන් වහන්සේගේ පණිවිඩය දෙවියන් වහන්සේගේ විනිශ්චය දොරකඩ බව දානියෙල් බේෂෂට පැවසීම බේෂෂගේ මරණය බැබිලෝනියේ රාජ්‍යයේ වැටීම මේදී දාරියුස්ගේ නැගිටීම අපි අධ්‍යයනය කළා. දැන් මේවා අවසාන කාලයට කොහොමද අනුරූප වෙන්නේ මේවා ඉතිහාසයේ කොහොමද වුණේ අපි අධ්‍යයනය කරා. මේ පරිච්ඡේදවල 6 වෙනි පරිච්ඡේදය දානියෙල් සිංහ ගුහාවේ සිටියා. සියල්ලන්ම දානියෙල්ගේ දෙවියන් වහන්සේට ගෞරව කළ යුතු බව පසු කාලී පස්සේ දාරියුස් පාව ප්‍රකාශ කළා. දානියෙල් 7 මූර්ඛයන් 4 දෙනා පිළිබඳ දර්ශනය අපි දානියෙල් පොතේ අධ්‍යයනය කරා. දානියෙල් 8 පිරිමි වැටලුවා. එළුවෙක්ගේ දර්ශනය එළුවාගේ අං 4න් මතුවන ශක්තිමත් අඟගෙන අන්තියෝකස් සහ අන්තක්‍රිස්තුස් අතර සම්බන්ධය ඒ ෆෝ ෂැඩෝ එක ගැන අපි අධ්‍යයනය කළා. දානියෙල් 9 සත්‍ය සති ඉතා ප්‍රබල වැදගත් අනාගත වාක්‍යයක් ඒ සත්‍ය සතිය පිළිබඳ දර්ශනය ගැන අපි දානියෙල් 9 අධ්‍යයනය කරා. දානියෙල් 10 11 අපි දැන් මේ කතා කරපු එකේ මුල් ටික ඒ හතරෙන් අපි යේසුස් වහන්සේගේ දර්ශනය වීම අවසාන ගැටුම ගැන අපි අධ්‍යයනය කරමින් අද මේ දානියෙල් 12 වෙනි පරිච්ඡේදයේ අපි අධ්‍යයනය අවසන් කරනවා. ස්වාමින් වහන්සේ තුල අපි මේ කරුණාව තුල සාරාංශයක් ලෙස මේ සති ගණනාව තුල දානියෙල් පරිච්ඡේද 12ම දැන් අධ්‍යයනය කළා. මේව ඔබ තව කැමති නම් මේව අහලා බලන්න මේ වීඩියෝස් බලන්න මේ පද කියවන්න. මොකද මේ අවසාන කාලේ ඔබට මට යම් හෝ සාරාංශය හෝ දැනගැම්මක් මේ දානියෙල් පොත ගැන අපිට අවශ්‍යයි. අද මේ දැනගැම්ම නැති බොහෝ කිතුණු ඉන්නවා. ඒ නිසා මේවා කියවලා මේවා අහලා මේ සාරාංශය තුල හෝ ඔයගලන්ට යම් අවබෝධයක් එයි. මොකද මේවා විශාල බර ගැඹුරු ඉගෙනීම් නෙමේ අද මේ දානියෙල් මේ පරිච්ඡේද 12ම. මම අවසන් කරන්න යනවා. යෝහන් 11 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයෙන් යේසුස් වහන්සේ කියනවා නැවත නැගිටීමද ජීවනයේද මමය. මා කෙරෙහි අදහන්නා මල නමුත් ජීවත් වන්නෝය. ජීවත්ව සිටින කවුරු නමුත් මා කෙරෙහි අදහන්නේද ඔහු කිසි කලකත් නොනසින්නේය. මේක විශ්වාස කරනවා දැයි ඇයට කීසේක. කිසි කලකත් නොනසින්නේය. ක්‍රිස්තුස් වහන්සේ තුල මනා වූ අය යහපත් විපාකත් එක්ක නැවත නැගිටලා කිසි කලක ආයේ නොනසින්න යන්නේ නැහැ. නැසෙන්න යන්නේ නැහැ. සමා වෙන්න නැසෙන්න යන්නේ නැහැ. ඒ වගේමයි යේසුස් වහන්සේ සබාව උසව ගන්න මොහොතේ මේ පරම්පරාවේ ජීවත්ව සිටින ඔබ මම මේ වෙලාවේ අපි ජීවත් වෙලා හිටියොත් ඔබ මම උන්වහන්සේගේ වචනය තුල ක්‍රිස්තුස් වහන්සේගේ රහස් පැමිණීමට ආසාවෙන් ඉන්නවා නම් පිරිසුදු වෙමින් ඔබ මම ඇත්තටම ශාරීරිකව මැරෙන්නේ නැතුව බලාකුල් අතරට ඔබ මම උසව ගන්නට යනවා. හරි? ක්‍රිස්තුස් වහන්සේ සභාව උසව ගැනීම ගැන යම් අධ්‍යයනයක් ඉදිරියේදී අපි බලමු. මම ඒ දේ ප්‍රකාශයක් කරනවා. මොකද අද ඔබ මම කිතුනෝ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට සූදානම් වෙන්න ඕන. වීරයෝ වගේ අන්තක්‍රිස්තුස්ගේ පාලනයෙන් මම යනවා කියන අන්තක්‍රිස්තුස්ගේ පාලනේ පීඩා කාලයට පස්සේ හෝ මැද්දේ තමයි ඊම එන්නේ කියලා ඒ ගැන්වීම් තුල ඔබ හිර වෙනවා නම් ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීමට සැබවින්ම ආශාවෙන් දින්න කියන දේ ප්‍රශ්නයක්. ඒ නිසා මේ දානියෙල් පොතේ මේ 12 වෙනි පදයේ පරිච්ඡේදය අපි දැන් අවසානයත් සමග මුළු දානියෙල් පොතේ මේ සාරාංශමය අධ්‍යයනය අද අපි අවසන් කරනවා. දෙවියන් වහන්සේ මේ වචනෙන් ඔබට ආශිර්වාද කරනසේක්වා. ආමේන්.